දුටුවේ අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අපේ සෝදානම් වන්නේ සතියන්ත ශනිදා දිනයේ ඔබේ ජීවිතයට ධර්මය ලං කරන සෙනසුරාදා සිට්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. අදත් සෙනසුරාදා සිට්නේ තසපුව වැඩසටහන තුලදී ඔබට ඔබේ ජීවිතයේ යහමඟ පෙන්වා දෙන උතුම් දහම් පණිවිඩය අහන්නට මේ මොහොතේ සිට අවකාශය ලැබෙනවා. එනිසා ඔබ ඒ සඳහා සූදානමින් සිටින මොහොතේ සුපුරුදු විදිහටම සෙනසුරාදා සිට්නේ තසපුව වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වක වැරියුම් කළා. උඩුගම්පල හෙන්ඩිමහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘන් වහන්සේට පූජනීය වන්දනීය වල්පොල ගෞතම ස්වාමින් වහන්සේටයි සෙනසුරාදා සිට්නේ තසපුවේ අද දවසේ වැඩසටහන වෙනුවෙන් ආරාධනා කරන්නට යෙදුනේ. උන්වහන්සේ වැඩම කොට සිටින්නේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක ඔබ වහන්සේව පිළිගනු ලබනවා. අද මේ උතුම් අවස්ථාව තුලදී ඔබ ධර්මය අහන්නට සූදානම් වන මොහොතේ ඒ ධර්මය අහන අවස්ථාව මගේ ජීවිතයට ලැබුණු භාග්‍යයක්සේ සලකලා ඕනෑකමින් ධර්මය අහන්නට සූදානම් වෙන්න අපි ධර්ම දේශනාව වෙතට යොමු වෙන්නට සූදානම් වෙන්නේ. අපේ හාමුදුරන් වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද සෙනසුරාදා සිට්නේ තසපුවට සහභාගී වෙන පින්වන්ත ඔබ හැම දිනාටම යහපතක්, සැපතක්, ශාන්තියක්, සැනසෙල්ලක්ම වේවා කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි, අපි අද දායකත්වයේ සිහිපත් කරමු. දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා, බිරිඳ, දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්නතුන් විසින් මාසිකව දක්වන ධර්ම දානමය දායකත්වයක් අද දවසේ ලබාගෙන තියෙන. ඉතින් ඒ ඇත්තන් හැම දෙනාටමත් අපි ඊ타මත්ම මෙත් සිතින් ආශිර්වාද කරනවා. ගෞරවයෙන් අපි කාටත් ධර්මයේ තුල අවබෝධයක් ඇති කරගන්නට ඒ ඇත්තන් විසින් දක්වන ඒ දායකත්වයට ඒ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට කියලා මෙත් සිතින් ආශිර්වාද කරනවා. මේ ලෝකේ මිනිස්සු සමහර වෙලාවට ගොඩාක් දේවල් වලට රැවටෙනවා. පින්වත්නි, බාහිර ලෝකේ අපි සමහර වෙලාවට ඇත්ත කියලා හිතාගෙන බොරුවට රැවටෙන අවස්ථා, සමහරලාට බොරුව කියලා හිතාගෙන ඇත්තට රැවටෙන අවස්ථා. ඒ කියන්නේ ඇත්ත දිහා බොරුවක් කියලා දකිනවා, බොරුව දිහා ඇත්තක් කියලා දකිනවා. මේ එක එක රැවටෙන දේවල් අතරේ තමන්ගේ හිතට තමන් රැවටෙන අවස්ථාත් ඕන තරම් තියෙනවා, අපි දන්නේ නැතුව පින්වත්නි. අන්න ඒ වගේ තමන්ගේම සිතට තමන් රැවටෙන, විශේෂයෙන්ම මේ ධර්මයේ හැසිරෙන අය තමන්ගේ හිතට තමන් රැවටෙන ප්‍රධාන අවස්ථා දෙකක් අද අපි සාකච්ඡා කරන්න කියලා බලාපොරොත්තු වෙනවා. අපිට මේ කරුණු දෙක සාකච්ඡා කරන්න පින්වත්නි, විශේෂයෙන්ම මූලික ඉඩකඩ හැදිලා තියෙන්නේ. ඒ ගැන මට අදහසක් කොටින්ම ඇති වුණේ
අපේ බොහෝම සමීප හිතවත් ඔස්ට්‍රේලියාවේ සිටින මහත්මියක් අපෙන් යොමු කරපු ප්‍රශ්නයක් නිසා. ඇය නිරන්තරයෙන් ධර්ම සාකච්ඡා කරනවා. නිතරම භාවනා වැඩසටහන් වලට සහභාගී වෙනවා. ඇයගේ ප්‍රශ්නයක් යොමු වුණා, ස්වාමීන් වහන්සේ මේ උද්දච්ච කුක්කුච්ච කියන දෙක ගැන ටිකක් පැහැදිලි මදි. ටිකක් ඒ ගැන තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ උද්දච්චය තුළ වීරිය වේශයෙන් ඒ උද්දච්චේ ක්‍රියාත්මක වෙන විදිහත් කුක්කුච්චේ ශික්ෂාකාමීත්වය වේශයෙන් ක්‍රියාත්මක වෙන විදිහත් අහලා තියෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක ගැන අපෙන් ප්‍රශ්නයක් හැටියට යොමු කළා. ඉතින් මම ඇයට යෝජනා කළා අපි සිත්නෙත් අසපුවේදී ඒ ගැන කියා දෙන්නම්. අද දවසේ අපේ විමසලා බලමු පින්වත්නි, මේ වීරියක වේශයෙන් උද්දච්ච කුක්කුච්චේ ක්‍රියාත්මක වෙනවා නම්, උද්දච්ච කුක්කුච්ච කියන්නේ අකුසල පාක්ෂිකයි. එතකොට අකුසලයක්, වීරිය කියන්නේ අනිත් පැත්තෙන් කුසලයක් ධර්මයේ හැසිරෙන කෙනාට. එතකොට ඒ කුසලයේ වේශයෙන් අකුසලයක් වෙනවා කියන එක එතන කියවෙන්නේ. ශික්ෂාකාමීත්වයක් කියන්නේ කුසලයක්. ශික්ෂාවට ආදරයක්, ගෞරවයක් එන්නේ කුසලයක්. ඒතර කුක්කුච්ච කියන්නේ අකුසලයක්. එතකොට පින්වත්නි, අකුසලයක පැමිණීමක් තියෙනවා කුසලයේ වේශයෙන්. මෙන්න මේ විදියට අපි අපේ හිතට රැවටෙන සියුම් අවස්ථා දෙකක් ධර්මයේ හැසිරෙන අයට. ඒක නිසා තමයි මට හිතුනේ මේ ගැන සාකච්ඡා කරන එක හොඳයි කියලා. විශේෂයෙන්ම මෙතුමිය මේ ප්‍රශ්නය යොමු කරද්දී අපි විශේෂ ඉල්ලීමක් කරා, සන්නහස මේ උද්දච්චය ගැන කියද්දී දැනගන්නට ඕනේ. දැන් සාමාන්‍යයෙන් උද්දච්චය කියන්නේ හිතේ විසිරීම. ඒක කවුරුත් අහලා තියෙනවා, හිතේ විසිරීම කියලා. උද්දච්ච කියන්නේ. කුක්කුච්ච කියන්නේ පසුතැවීම. එතකොට මෙතන මේ විසිරීම කියද්දී මේක කොහොමද හරියටම තේරුම් ගන්න? කොයි වෙලාවෙත් හිතේ මොනවා හරි මානසිකාරයක් ඇති වෙනවනේ. ඕනම මොහොතක මොනවා හරි සිතුවිලි හිතේ තියෙනවා. ඒක බලෙන් මොකක් හරි දෙයක් හිත හිටියත් නැතත් හිතේ කොහොමත් මොනවා හරි සිතුවිලි තියෙනවා. මොනවා හරි හිත කොයි වෙලාවෙත් මොනවා හරි එහෙම මේ අවදියෙන් ඉන්න හැම වෙලාවකම ක්‍රියාකාරී නම්, එතකොට කොහොමද ඒ සිත උද්දච්ච කුක්කුච්චයකද නැද්ද? මේ හිතේ විසිරීම කියන්නේ කොයි මට්ටමක විසිරීමක්ද කියලත් පැහැදිලි කරගන්න ඕනේ කියන විමසීමකුත් කළා. අපි පින්වත්නි, ජීවිතේ හිතේ තියෙන විසිරීමේ ස්වභාවය දුරු කරලා හිත සමාධිමත් කරනවා කියන එක හිතන තරම්ම ලේසි නෑ කියන එක ඔබට තේරෙනවා ඇති. විශේෂයෙන් මේකට උත්සාහ කරන අයට ඒක තේරෙනවා ඇති. ඔබ උත්සාහ කරනවා නම් හිත යම් භාවනා නිමිත්තක, භාවනා අරමුණක තියාගන්න ඔබට තේරෙනවා ඇති ඒක ලේසි නෑ. කොච්චර උත්සාහ කරත් මේ හිත විසිරෙන එකමයි ස්වභාවය. විසිරෙනවයි කියන්නේ නීවරණත් එක්ක. පින්වත්නි, ඔබ දන්නවා මාළුවෙක්ව දියෙන් ගොඩට දැම්මට පස්සේ මාළුවා යම් වේදනාවකින් දඟලනවා. අර දියෙන් ගොඩ දාපු මාළුවෙක් දඟලන අවස්ථාවක් යම්සේද මේ හිත ඒ වගේ දඟලනවා. දියෙන් ගොඩ දැම්මට පස්සේ සමහර මාළු ඉන්නවා එහෙම දැඟලිල්ල නැහැ, කරබාගෙන ඉන්නවා. මේ ඒ මාළු ගැන නෙමෙයි කියන්නේ, දඟලන මාළුවා. එතන අපි වරහන් ඇතුලේ දඟලන කියන වචනේත් ඔලුවට ගන්න. දියෙන් ගොඩ දාපු මාළුවෙකුගේ දඟලන අවස්ථාව වගේ මේ හිතේ සාමාන්‍ය ස්වභාවය තමයි හැමතිස්සෙම සෙලවි තියෙනවා. එතකොට පින්වත්නි, ඔය සෙලවෙනකොට මෙයාට තියෙන්නේ එක එක අරමුණෙන් අරමුණට පනින ස්වභාවයක්. මේ අරමුණු වලට පනිද්දී ඒ හිත
එක අරමුණකට ගන්නවයි කියලා කියද්දී එතන විසිරීම කියන උද්දච්චේ ඒකාග්‍රතාවය කියන එක ප්‍රතිවිරුද්ධ පැත්තට ගන්න අවස්ථාව හරි අමාරුයි පින්වත්නි. සමහර වෙලාවට යම්කිසි කෙනෙකුට භාවනාවක් කරගෙන ඉන්නකොට විසිරෙන එක අඩු වෙනවා. විසිරෙන එක අඩු වෙලා එයා දන්නේම නැහැ. එයා එහෙම නින්දකට වැටෙනවා. දැන් නින්ද ගියාට පස්සේ එයාගේ මනසේ හිට මෙහෙට අරමුණෙන් අරමුණට වේගවත්ව සැලෙන ස්වභාවය නැති වෙලා නිද්‍රාශීලීව එයා සම්පූර්ණයෙන් එතනදී අපි කියනවා ලස්සන්ට සිංහලෙන් වචනයක් ගත්තොත් ඇතුළට හිත හැකිලිලා. අන්න ඒ ඇතුළට හිත හැකිලිච්ච අවස්ථාව නීවරණවලදී අපි කියනවා තීන මිද්දේ කියලා. එතකොට මේ නීවරණවලම ඔය තීන මිද්දෙත් එක්කම කතා කරන ඊළඟ නීවරණය තමයි උද්ධච්ච කුක්කුච්ච කියන්නේ. මෙන්න මේ දෙන්නා පින්වත්නි හරියට ගත්තොත් එහෙම ප්‍රතිවිරුද්ධ කතාවක් වගේ. තීන මිද්දේ තුලයි උද්ධච්චය තුලයි තියෙන්නේ හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දෙපැත්තක්. මේක අපි සිංහලෙන් ඔබට තේරෙන්න වාක්‍ය දෙකක් විදිහට කියනවා නම් තීන මිද්දේ ස්වභාවය තමයි හිත ඇතුළට හැකිලෙනවා. උද්දච්චයේ ස්වභාවය තමයි එළියට විසිරෙනවා. ඇතුළ සහ එළිය කියන වචන දෙක ඔබට පැහැදිලිනේ ඉන් අවුට්. එතකොට මේ ඇතුළට හැකිලිලා යන එක හරි අර ක්‍රියාකාරී නැහැ. ඇතුළට ඇකුළුනාට පස්සේ බොහෝම අපි දන්න සතෙක් කූඩුවක් ඇතුළට ගිහිල්ලා එයා සමහර සත්තු ඉන්න හැකිලිලා ඉන්න. ඔබ දන්නවා ඔය හැකරැල්ලෝ ඔය විවිධ සත්තු ඉන්නවා දඟරේ ගහගෙන උන් හැකිලෙනවා. ඒ වෙලාවට ඒ හැකිලිලා ඉන්නකොට ඔබ බලන්න ඒ සතා ගමන් යන්නේ එක එක විදිහට එයාගේ ක්‍රියාකාරීකම් ඔක්කොම අතාරිනවා. හැකිලෙනවා. මෙන්න මේ හැකිලෙන එක ඇතුළට හැකිලෙනවා කියලා කියනකොට හිතේ ස්වභාවය තේරුම් ගන්න. හිත එතකොට මේ තියෙන අරමුණෙන් අරමුණට දුව ඉන්න එකෙන් අඩු වෙලා ගිහිල්ලා හැකිලෙන තැනක්. ඒතර ඒකේ හාත්පසින් ප්‍රතිවිරුද්ධ පැත්තක් තමයි පිටතට විසිරෙන එක. පිටතට කියන එකෙන් අදහස් කරේ ඒක බාහිර අරමුණු ඔස්සේ දුවනවා. රූප ඔස්සේ දුවනවා. ශබ්ද ඔස්සේ දුවනවා. ගන්ධ සුවඳ ඔස්සේ දුවනවා. රස ඔස්සේ දුවනවා. පහස ඔස්සේ දුවනවා. ඉතින් විවිධ අරමුණු ඔස්සේ එහෙම දුවන හින්දා අපි කියනවා පිටතට විසිරෙනවා. එතකොට පින්වත්නි මේ පිටතට විසිරෙන එකට ඔන්න උද්දච්ච කියලා පාවිච්චි කරා. ඔතන මේ දෙක ඔබ හිතන්න හරියට නිකන් අන්ත දෙකක් වගේ කියලා. ඒ අන්තයයි මේ අන්තයයි. මේක අපි අර ඔබ දැකලා ඇති වාහනවල මේ වේගය මනින කටුව මීටරයක් තියෙනවා. මේ වේගය මනින මීටරේ වගේ මීටරයක් ඔබ ඔළුවෙන් හිතින් මවා ගන්න අංශක 180කට තියෙන මීටර එකක්. එතකොට අංශක බිඳුවයි අංශක 180යි කියන දෙපැත්ත මේ අන්ත දෙක වගේ කියලා හිතා ගන්න. එතකොට හරි මැද තියෙන අංශක 90. එතකොට මේ අංශක බිඳුවේ ඉඳලා මේක ටික අංශක 90ට ගේනවා නම් ඕකට අපි කියනවා තීන මිද්දේ. දැන් අපි අංශක 90 කියන එක ඒකාග්‍රතාවය කියලා ඔබට වචනේ කියනවා. ඔන්නම් මේක පොඩි නෝට් එක වගේ ලියා ඇඳ ගන්නවා නම් අංශක 90 හිතා ගන්න ඒකාග්‍රතාවය. එතකොට අංශක බිඳුව අපි කියනවා හිත ඇතුළට හැකිලෙන අර තීන මිද්දේ. එතකොට 180 අංශක 180 අපි කියමු උද්දච්චේ. එතකොට පින්වත්නි දැන් මේ කටුව ඔහොම වේගෙන් මේ එහාට මෙහාට යද්දී ගොඩාක් වෙලාවට ඔබ රූප දැක ශබ්ද අහා සාමාන්‍ය ජීවිතේ ගෙවද්දී
මෙයා ගොඩාක් නිතරම ඉන්න බලන්නේ අර 180 පැත්තට වෙලා. කියන්නේ මේ අන්ත දෙකට තමයි පනින්නේ. මෙහෙමත් නිකන් හිතමු. මේ කටුව කාන්දමක් විදිහට ටක් ගාලා ගිහිල්ලා ඇලෙනවා කියලා එක්ක බිඳුව පැත්තේ එක්ක 180 පැත්තේ. හරි අමාරුයි මැද්දේ තියාගන්න. අර අංශක 90ත් හරි මැදට ඒකාග්‍ර තැනට ගන්න හරි අමාරුයි. පොඩ්ඩ පැන්න ගමන් එක්ක පයින්නවා කෙලින්ම ගිහලා බිඳුව පැත්තට. එහෙම නැත්නම් අනිත් පැත්තට චුට්ට පැන්න ගමන් ටක් ගාලා ගිහලා පයින්නවා 180 පැත්තට. උද්දච්ච විසිරීමේ පැත්තට. දැන් ඔතෙන්දී අපි පින්වත්නි ඔය උදේට අවදි වුණාම සාමාන්‍ය ජීවිතේ ගත කරද්දී අපිට විවිධ හිතට එනවා එක එක අරමුණු. ඒ එන අරමුණු වල අපි ඉදිරියේ කරන්න තියෙන දේවල් අරමුණු කරනවා. අපිට පෙර වෙච්ච අත්දැකීම් අරමුණු වෙනවා. සහ වර්තමානයේ අත්දකින දේවල් අරමුණු වෙනවා. වර්තමානයේ අත්දකින කියනකොට වර්තමානයේ ඔබ යමක් දකිනවා. එක්ක වර්තමානයේ ඔබට යමක් ඇහෙනවා. එක්ක ඔබට වර්තමානයේ යම් කිසි දෙයක් දැනෙනවා. එක්ක ඔබට යම් පහසක් වගේ දෙයක් ලැබෙනවා. එක්ක ඔබ යමක් වර්තමානයේ හිතනවා. දැන් කෙනෙක් පුටුවකට වෙලා හාන්සි වෙලා පුටුවේ ඇලවෙලා. එහෙම නැත්නම් ඇඳේ හාන්සි වෙලා. එයා මුකුත් රූපයක් බල බල ශබ්දයක් අහහ නැහැ. හැබැයි මොකක් හරි හිත ඉන්නවා. ඔය හැම තැනම එයාගේ හිත ක්‍රියාකාරී. මම මේ ගොඩක් බර වචන මේවට පාවිච්චි නොකර මේ ක්‍රියාකාරී. ඔයගලන්ට මේ සරල තේරෙන වචන පාවිච්චි කරන්නේ මේක අර්ථය අපිට තේරුම් ගන්න ඕනේ. එතකොට පින්වත් නැත්නම් ඔයාට අර සාමාන්‍යයෙන් ඕනම දෙක මේ තියෙනවනේ තාක්ෂණික වචන කියලා. එතකොට පරිගණක පැත්ත ගත්තත් තාක්ෂණික වචන තියෙනවා. ඕනම දෙක. ගොවියන්ට අදාළ ගොවිකමට අදාළ වචන තියෙනවා. වඩුවන්ට අදාළ වඩුකමට අදාළ වචන තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ කතා කරද්දී ධර්මයට අදාළ වචන තියෙනවා. නමුත් ඒ ධර්මයට අදාළ වචන එකින් එක සමහර වචන විස්තර කරන්න ඕනේ. තේරුම් කරලා දෙන්න ඕනේ මේ වචනෙන් කියන්නේ මෙන්න මේකයි කියලා. ඒ නිසා මම පුළුවන් තරම් මේ දේශනාවලදී උත්සාහ කරනවා ඔබ දන්නා වචනේ ඔස්සේ මේ අර්ථය තේරුම් කරලා දෙන්න. අපිට අවශ්‍ය කරන්නේ අර්ථය, වචන නෙමෙයි. එතකොට අපි හිතමු පින්වත්නි දැන් ওই හිතේ ක්‍රියාකාරීත්වයක් තියෙන වෙලාවල් වලදී හිත නිතරම ඔය 180 කියලා කියපු පැත්ත උද්දච්ච පැත්තට හිත දුවලා තියෙනවා. එතකොට ඔය අරමුණු මේ වේගෙන් දුවනවා. ඒ පැත්තට යද්දී. හැබැයි 180න් ටික උඩට ගන්න පුළුවන්. ඒ 180 කියන හරියදී වේගෙන්ම දුවනවා. මේක ටික අඩු කරගෙන එනකොට නිකන් හිතන්න 160ට 150ට මේ වගේ එනකොට ඒ දුවන වේගය අඩු වෙනවා. නමුත් ඒ දුවන එක අරමුණු වල අර 90 කියලා ඒකාග්‍රතාවය කියලා කියපු තැන දැන් අභිධර්මයේ පැත්තේදී සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් ඒකාග්‍රතාවය. එතකොට ඒකාග්‍රතාවයක් කියන එක අපේ භාවනා අරමුණක් කියලාම කියන්නේ නෑ ඔබට. අකුසල සමාධිත් තියෙනවා, කුසල සමාධිත් තියෙනවා. සමාධිය කිව්වොත් එහෙම මොකද මිච්ඡා සමාධි, සම්මා සමාධි කියලා සමාධි දෙකක් කතා කරනනේ පින්වත්නි. හිතන්න කෙනෙක් මේ ඔය ඉස්සර කාන්තාව එකට එකතු වෙලා කරපු දෙයක් මේ ඔළුවේ තඩි බලනවා. උකුණෝ කියලා කියනවා නේ. උකුණෝ බලනවා. එතකොට දැන් මේ උකුණ බලද්දී දැකපු දේවල්, ඇහිච්ච දේවල්, ඉස්සරහට කරන්න තියෙන ප්ලෑන් ඕවා කල්පනා කර ඕක කරන්න බෑනේ පින්වත්නි. ඒකාග්‍ර වෙන්න ඕනේ උකුණ බලද්දිත්. එතකොට එතෙන්දී හිත ඒකාග්‍ර කරගෙන කෝ ඉන්නවද කියලා බල තමයි ඒක කරන්නේ. ඉතින් හොරෙක් වුණත් ඔබ දන්න හොරකම් කරන්න ගියාම මිනිහාට ලොකු ප්ලෑන් ගොඩක් දේ හිත බෑ ඒ වැඩේ කරන්න. හරි සූක්ෂම. එයා කරන දේ තුලම ඉන්නවා මේක පරිස්සමෙන් මේ අහුවෙන්නේ නැති වෙන්න කරන්න ඕනේ කියලා. එතකොට මේ අපිට නොතේරුණාට වුන් එතනදිත් යම් කිසි විදියකට විසිරීම පාලනයක් කරනවා. හරි. මේ සමාධියක් කියලා කියද්දි මිච්ඡා සමාධි කියලා දෙයක් ලෝකේ තියෙනවා. මිච්ඡා සමාධි කියනකොට සමහරලාට අපිට ඔතෙන්දි කතා කරන්න පුළුවන් කුසල අරමුණකින් තොරව යම් ඒකාග්‍රතාවයකට හිත ගෙනියන එක.
ඒක මම කියන්නේ තඩි බලන මට්ටමේම කියලා. සමහරලාට ඒකට එහා ගිය දැන් ඔබ අහලා ඇති සමහරු රිලැක්ස් මියුසික් වගේ දේවල් දාගෙන හිතේ ඒකාග්‍රතාවය හදාගන්න උත්සාහ කරනවා. හිත සංසුන් කරන්න, රිලැක්ස් කරන්න කියලා. එතකොට මේ සංගීතයකට සවන් දීගෙන එහෙම නැත්නම් ඔය මුහුදක් දිහා බලාගෙන මිනිස්සු බලනවා එක අරමුණකට හිත ගන්න. හිතේ විවිධ දුවන ඒවා අඩු කරන්න කියලා, හිත සැහැල්ලු කරන්න, හිත සංසුන් කරන්න කියලා මිනිස්සු විවිධ දේ කරනවා. ඉතින් ඔය හැම එකම සම්මා සමාධිය වෙන්නේ නැහැ. සමාධියක් කියන එක සම්මා සමාධියක් වෙන්න නම් සම්මා දිට්ඨිය එක්ක එකතු වෙච්ච, අවබෝධයත් එක්ක එකතු වෙච්ච, කොටින්ම කියනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න උපකාර වෙන සමාධියක් වෙන්න ඕනේ. එහෙම උපකාර වෙන්නේ නැති සමාධියක් තියෙනවා නම් පින්වත්නි ඒක මිච්ඡා සමාධියක් වෙනවා. හැබැයි අපි ඔතෙන්දී ඔබට කියනවා දැන් මිච්ඡා කම්මන්ත කියනකොට සත්තු මරණ, හොරකම් කරන ඒ වගේ අකුසල ක්‍රියා මිච්ඡා කම්මන්ත වෙනවා. බොරු කියන, පරුස වචන කියන, හිස් වචන කියන මේ වගේ ඒවා මිච්ඡා වාචා වෙනවා. දැන් ඒ මිච්ඡා කියන පැත්තේ එක එල්ලෙම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ වගේ අකුසල දේවල් එක්ක ඇති වෙච්ච ක්‍රියා. ඒ කම්මන්ත වාචා ඒ සීලස්කන්ධයට අයිති අංගවලදී. හැබැයි මේ සමාධිස්කන්ධයට අයිති අංගවලදීත් එතන මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි කියලා ඔක්කොටම මිච්ඡා විදියට පෙන්වනවානේ. දැන් ඔතන පින්වත්නි මිච්ඡා වායාම කියන එක සරලව ඔබට තේරෙනවා. යම් කිසි දෙයකට ගන්න වීරියක් තියෙනවා. හැබැයි මේ වීරිය අකුසල් ඇති වෙන්න පුළුවන් වීරියක්. එතකොට ධර්ම මාර්ගයට විතරක් නෙමෙයි වීරිය ඇති කරගන්නේ. අපේ බැලුවොත් එහෙම අර ඔළුවේ තඩි බලන කෙනාටත් ඒ උකුණු බලද්දිත් ඒකට වීරියක් ඕනේ. සෑහෙන ඉවසීමක් ඕනේ. ඔය අපි ධර්මයේ තුල කියලා කතා කරන වචන ඉවසීම, වීරිය, හිතේ එකඟ බව, සිහිය ඔක්කොම තියෙනවානේ අර උකුණ බලද්දී. එතකොට බලන් ගියාම මේ තනිකර කුසල වේසේ කතා කරන වචන ගොඩක් පාවිච්චි කරලා අකුසලයක් කරනවා. එහෙනම් ඒ වගේ තැනක ඔබ තේරුම් ගන්න පින්වත්නි එතන මිච්ඡා වායාම තියෙන්නේ. ඒ වීරිය. එතන තියෙනවා නම් සිහියක් උකුණාටම යොමු කරගත්තේ ඒ සිහිය ඇවිල්ලා මිච්ඡා සති. එතනදී හිත එකම අරමුණක තියාගෙන විවිධ අරමුණු වලට අර අංශක 180 කියලා කිව්ව උද්දච්ච පැත්තට විසිරෙන්න නොදී එක් අරමුණක තියාගෙනම තඩි හොයනවා නම් කෝ කියලා උකුණා විතරයි වෙලා ඔළුවේ තියෙන, වෙන අරමුණු නැහැ. එතනදී ඒවා ඔක්කොම මිච්ඡා සමාධි වෙනවා. එහෙනම් ඒවා පින්වත්නි අපි මෙතනදී කතා කරන ඔය ඒකාග්‍රතාවය කියලා කියන එක මේ මම මෙතනදී ඔබට කියපු ඔය අංශක 90 කියලා කියපු තැන ඒකාන්ත කරලා කුසලයේ විතරක් නෙමෙයි එතෙන්දී අපි කියන්නේ ඔබට අකුසල මිච්ඡා සමාධියක් වුණත්, අකුසලයට එකම අරමුණක තියන් ඉන්න එකක් වුණත්, මොකක් වුණත් ඒ අර උද්දච්චය කියන එකෙන් දැඩිව විසිරෙන ස්වභාවයෙන් යම්කිසි හිත පාලනයකට ගෙනල්ලා. එතකොට ඔතෙන්දි පින්වත්නි අපිට දකින්න තියෙන දේ තමයි මේ සම්මා සමාධියක් කියන තැනදී හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනකොට සම්මා සමාධියක් විදියට ඒ හිත නිවෙනවා. ඒ හිත ශාන්ත වෙනවා. ඒ හිත නිකන් නිරාමිස ප්‍රීතියක් එක්ක එකතු වෙලා හිතේ සැහැල්ලුවක් හැදිලා කායිකවත් ඒ සැහැල්ලුව දැනෙනවා. කොටින් මේක ඇඟට දැනෙන දෙයක් පින්වත්නි සම්මා සමාධියක් ඇති වෙන ස්වභාවය. හැබැයි අර උකුණ බැලුවා කියලා ඒ වෙලාවේ හිත එක අරමුණක තියාගත්තයි කියලා, ඒ වෙලාවේ වීරියක් සිහියක් තිබ්බයි කියලා ඔබට ඇඟට දැනලා තියෙනවද හරි හිත නිවිලා ශාන්ත වෙලා සංසුන් වෙලා ගියපු ස්වභාවයක් තියෙනවද? නෑනේ. එහෙනම් තේරුම් ගන්න එතනත් නොතේරුණාට අපි ඒකාග්‍රතාවයක වේසයෙන් දැක්කට එතනත් යම්කිසි විදියක උද්දච්චය ක්‍රියාත්මකයි. ඒ තඩි බලද්දිත් එතනත් උද්දච්ච තියෙනවා. හරිද? එතකොට මේ අංශක ගාන 180 150ට වගේ අර වෙනස් වීම විතරයි උදන තියෙන්නේ. ඉතින් හිතක සමාධියක් ඇති වෙද්දී ඒ සමාධිය කියලා කියන වචනයට නියම අර්ථකථනයක් හරියට දෙන්න නම් පින්වත්නි කුසල පාක්ෂිකවම ඒ හිතේ එක්තැන්වීම එක අරමුණකට එන්න ඕනේ. හිත කුසල අරමුණක කියලා කියන්නේ තමන්ව නිවන අරමුණක්. තමන්ව සංසුන් කරන, ශාන්ත කරන. පින්වත්නි
ඒ නිරාමිසව දැනෙන එකක්. ආමිසය කියන එක ඇවිල්ලා රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස මේ වගේ අරමුණු එක්ක එකතු වෙච්ච අරමුණ එතන තියෙන ආමිස. එතකොට ඒ රූප අරමුණු, ශබ්ද අරමුණු, ගන්ධ, සුවඳ අරමුණු මේ දේවල් එක්ක හිත එක අරමුණක තියාගෙන යනවා නම් එතන නිරාමිස ස්වභාවයක් නැහැ. එතන කිසිම අර සංසුන් වෙන සාන්ත වෙන නිවීමක් නැහැ පින්වත්නි. ඒක ආමිසයි. ආමිසව හිතේ ඒකාග්‍ර කිරීම තුලත් තේරුම් ගන්න ඕනේ උද්දච්චයක්මයි තියෙන්නේ, විසිරීමක්මයි තියෙන්නේ. අපි හිතමුකෝ යම්කිසි රූපයක් දිහා බලාගෙන ඉන්නවා. ඒ රූපය එයා ඒ රූපෙ දිහා බලාගෙන එයාගේ හිත එක්කෝ ඇලෙන ස්වභාවයක්, ගැටෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒ ඇලෙන ගැටෙන ස්වභාවය තියාගෙන මෙයා ඒ රූපයම එක එල්ලේ රූපෙටම අවධානය යොමු කරගෙන ඉන්නවා. අපි හිතමු මේ වෙලාවේ වෙන අරමුණු නැහැ හිතේ. අර රූපෙමයි තියෙන්නේ. දැන් එතකොට ඒක ආමිෂයක් වෙන්න පුළුවන්. ඒක හිතේ රාගය උපද්දන රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතේ ද්වේෂය උපද්දන රූපයක් වෙන්න පුළුවන්. පින්වත්නි, රාගයේ උපද්දන රූපයකට එකම අරමුණක් විදියට හිතේ තියන් හිටියත්, ද්වේෂය උපද්දන රූපයකට එකම අරමුණක් විදියට හිතේ තියාගෙන හිටියත්, එතන ඒ රාගය තියෙන නිසා, ඒ ද්වේෂය තියෙන නිසා හිත සංසුන් නැහැ. අරමුණ එකම අරමුණක්. හිත සංසුන් නැහැ. දැන් ඔබ හිතන්න මෙහෙම. යම් කිසි පුරුෂයෙක් එයා ප්‍රිය කරන කාන්තාවකගේ යම් නුසුදුසු විදිහක රූපයක් දිහා බලාගෙන ඉන්නවා. යම් පුරුෂයෙක්. එතකොට එයා වෙන වෙන අරමුණු ගොඩ හිතන්නේ නැතුව එකම රූපයක් දිහා බලාගෙන එක අරමුණක හිත තියන් හිටියත් හිතේ ඇතුලේ ක්‍රියාකාරී වෙන්නේ රාග අරමුණක්. රාග අරමුණට ඒකාග්‍ර කරගෙන හිටියත්, ඒකාග්‍ර වෙච්චව රාග අරමුණකට හිත තියන් හිටියත් ඒ හිත සංසුන් නැහනේ. හිත නිවෙන්නේ නැහනේ. ඇවිස්සෙනවනේ අර රාගෙත් එක්ක. එතකොට අපිට කියන්න වෙන්නේ එතෙන්දි මොකද්ද? ඒ රාගය නිසා ඒ හිත එක අරමුණක තියන් හිටියත්, ඒ අරමුණට වීරියකින් ඒ අරමුණේ තියන් හිටියත්, ඒ අරමුණ තුළම මිච්ඡා සතියක් විදියට සිහියක් තියන් හිටියත්, පින්වත්නි, හිතේ සංසුම් බවක් ඇති වෙන්නේ නැති නිසා, හිත ගිනි ගන්න නිසා ඒවා අකුසල්. එතනත් එක අරමුණක කියලා කිව්වට රාගය ඇති වෙච්ච එක අරමුණක කිව්වට එතනත් තියෙන උද්දච්චයක්මයි. එතනත් විසිරීමක්මයි තියෙන්නේ. දැන් අර උකුණ බලන තැන රාගෙ නෙමෙයි, අනිත් පැත්තේ ද්වේෂෙනේ. උකුණ කෙරෙහි ද්වේෂයක් එක තමයි ඔය හිත ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඔබ හිතන්න දැන් තරහකාරයෙක්ගේ රූපයක් තියාගෙන බලාගෙන ඉන්නවා. තරහකාරයාගේ රූපෙ දිහාම බලාගෙන ඉද්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔන්න ඒ විනාඩි 10ක් තිස්සේ බලන් හිටියා. ඒ විනාඩි 10 ඒ මිනිහා ගැන අරමුණෙන් එහාට ගියේම නැහැ. ඒ මිනිහා ගැනමයි විනාඩි 10ම හිත තියන් හිටියේ. ඒක ඒකාග්‍රතාවයක් කියලා කියන්න බෑ පින්වත්නි. ඇයි ඒවා සමාජයේ එක අරමුණක කියලා හිතුවට එතන තියෙන මිච්ඡා වශයෙන් ඇති වෙච්ච සතියක්, අකුසලයක් ඇති වෙන සිහියක්, අකුසලය ඇති කරන වීරියක්. ඒ පුද්ගලයා ගැනම විනාඩි 10ක් තිස්සේ ඒ පුද්ගලයා ගැනම හිත තියන් ඉන්න තැන වීරියක් කියලා කියනවා. ඒ වීරියකින් වගේ, ඒ කියන්නේ හිතේ උත්සාහයක් තියාගෙන ඉන්නවා ඒ අරමුණන් පිට යන්නේ නැති වෙන්නම. හැබැයි ඒ තුළ අර ද්වේෂය ඇවිස්සෙනවා, ගිනි ගන්නවා. ඒ තරහකාරයාගේ රූපෙ දිහා බලන් ඉද්දී එතන ගිනි ගන්නවා. කිසිම නිවීමක් නැහැ. පින්වත්නි, ඒවත් අපිට කියන්න වෙන්නේ ඒකාග්‍ර පැත්තට කිව්වට ඒවා උද්දච්චමයි. ඒවා තුලත් තියෙන විසිරීමක්මයි. නිවීමක් නැහැ. අන්න බලන්න, දැන් රූපයක් බලන් ඉන්නවා කියද්දී හිතන්න අසුබ අරමුණක් කරගත්ත රූපයක්. ඕජස් ගලලා ගඳ ගහන පණුව උතුරන රූපයක් දිහා බලාගෙන ඉන්නවා. දැන් මේ රූපෙ දිහා බලාගෙනත් කෙනෙක් ඒකම අරමුණු කරගෙන ඒකාග්‍ර කරගෙන වෙනේව ඔළුවේ නැහැ. අර අරමුණ විතරයි. හැට පේන අර අසූචි වැగిරෙන රූපෙ දිහා විතරක් බලන් ඉන්නවා. අපිට කියන්න බෑ ඒ බලන් ඉන්න මිනිසයා උද්දච්චයෙන් හිත මේ
ඒකාග්‍ර පැත්තට ගෙනල්ලාද නැත්තම් උද්දච්ච තුලද කියලා කියන්න බෑ බලන් ඉඳලා. ඇයි ඒ? සමහර විට අර මිනිස්යාර රූපේ දිහා බලාගෙන පින්වත්නි ගැටි ගැටි ඉන්න වෙන්න පුළුවන්. ඔය ඊයා අප්පිරියයි ඈක්කා කියලා ඔය වචන එන්නේ. ඒවා ඇතුලේ තියෙනවා ගැටීමක්. නොතේරුණාට. දැන් කවුරු හරි කෙනෙක් වමනේ ටිකක් දානකොට අයියා කියලා හිත ඈත් කරගන්නකොට එතන ගැටෙනවා. අර අරමුණත් එක්ක. ඒ දැකපු අරමුණ වමනේ දාන ඒ වමනේ දානකොට මොනවා හරි ගඳක් ආවනම් ඒවට ගැටෙනවා. පින්වත්නි අර අසුචි රූපේ දිහා බලාගෙන ගැටි ගැටි ඉන්න පුළුවන්. මතක තියාගන්න. ගැටෙන තැන හිත සංසුන් නැහැ. හිත නිවෙන්නේ නැහැ. එතනත් හිතේ විසිරීමක් තියෙන්නේ. මොකද එතනත් පිච්චෙනවා යා ගැටෙන තැන. දැන් ඔබ බලන්නකෝ ඔය අප්පිරිය කර කර ඉන්න තැන හිතේ සංසුන් බවක් නැහැනේ. එතනත් හිතේ විසිරීමක් තියෙන්නේ. එහෙනම් අසුචි සහිත කයක් දැකලා පිළිකුල් කරනවයි කියන්නේ ඊයා ඈක්කා කියන එක නෙමෙයි. පටික්කුල සංඥාව තුළ නිවෙනවා. පටික්කුල සංඥාවක් මේ කුසල අරමුණක් විදිහට ඇති කරගත්තම් පින්වත්නි හිත සංසුන් වෙනවා, සාන්ත වෙනවා. මේ මිනිස්සයා කවදාකවත් ඒ අරමුණ ඇතුලේ ඒක පීඩාවක් විදිහට අප්පිරිය කරන්නේ. ඔය අප්පිරියාවයි පටික්කුල සංඥාවේ ඇති වෙන මානසිකාරය දෙක. හිත සාන්ත වෙනවා. හැබැයි කොහොමුණත් ඒක අර බුද්ධානුස්සතිය වගේ අර එහෙමම නැහැ. පටික්කුල අරමුණ කොහොමුණත් පින්වත්නි එයාට හිතේ රාගය හෝ ද්වේෂය හෝ කිසිම අරමුණක් අකුසල අරමුණක් ඇති කරන්නේ නැති වෙන විදිහට හිත සංසුන් කරනවා නම් අන්න එතන ඒ අරමුණ ඒකාග්‍රතාවය විදිහට කුසල සම්මා සමාධිය ඇති කරන්න උදව් වෙන ඒකාග්‍රතාවයක් කරගන්න පුළුවන්. එතෙන්දී උද්දච්ච නැහැ. මේ උද්දච්චය කියන එක හරිම සියුම්. එතකොට එකම රූපෙ දිහා බලාගෙන උද්දච්චය නැති කරගන්නත් පුළුවන්, උද්දච්චය ඇති කරගන්න පුළුවන්. හිත නිවෙනවා නම්, හිත සංසුන් වුණා නම් ඒ සංසුන් වෙච්ච එකම අරමුණක් තුළ හිත පවත්තද්දී එතෙන්දී උද්දච්චයෙන් හිත ඈත් වෙලා. හැබැයි ඒ අරමුණත්ම බලාගෙන ගැටි ගැටි ඉන්නවා නම්, එතනදී ඇලි ඇලි ඉන්නවා නම් එතෙන්දී පින්වත්නි එතන උද්දච්චයක්මයි. අර එක ස්වාමීන් වහන්සේ තමයි අමුසෝහනකට ගිහිල්ලා භාවනා කරන්න. ඔබට මතක ඇති මේ ඕජස් ගලලා මේ පණුව උතුරන මිනිය දිහා බලාගෙන ගැහණියකගේ රූපය මේ ස්වාමීන් වහන්සේට එතෙන්දී රාගය ඇති වුණා. අර කාන්තාවගේ මිනිය ගඳ ගහලා පණුව උතුරනවා. හැබැයි ඇයගේ ශරීරයේ සමහර දකින නිමිතිත් එක්ක හිතට එන්නේ උන්වහන්සේට රාග නිමිති, රාග අරමුණු. උන්වහන්සේ රාගයෙන් අර පණුව උතුරන මිනිහ දිහා බලාගෙන හිටියා. දැන් ඔබ හිතන්නේ මේ වෙලාවේ ස්වාමීන් වහන්සේගේ හිත මේ ඇහැට පේන රූපයටම ඒකාග්‍ර කරගෙන, හැබැයි ඒකාග්‍ර බව තුළ උන්වහන්සේ රාගය උපද්දගත්ත කියන්නේ තේරුම් ගන්න එතනක් තියෙන උද්දච්චයක්මයි. එතනක් තියෙන විසිරීමක්මයි. සංසුන් වෙලා නැහැ. සංසුන් වෙන්න ඕනේ ඒකාග්‍රතාවය හරියට රහ විඳින්න. සංසුන් නැත්තම් පින්වත්නි එතන රාගය ඇවිස්සුනා නම්, ද්වේෂය ඇවිස්සුනා නම් එතන තියෙන උද්දච්චයක්මයි. උද්දච්ච පීඩාවක්. උද්දච්ච කියන්නේ දුකක්. දැන් ඒ මිනිය දිහා බලාගෙනම අර ස්වාමීන් වහන්සේ මොකද උනේ? සුබ වශයෙන් ගත්ත නිමිත්ත හැරෙවටක් ගාලා අසුබ පැත්තට. උන්වහන්සේ නිවුණා. ඒ නිවිච්ච නිවිල්ල කොච්චරද කියනවනම් උන්වහන්සේ ඒ මිනිය දිහා බලාගෙනම රහත් වුණා පින්වත්නි. අරහත්ත්වයටපත් වෙන්න ප්‍රඥාව පරිපූර්ණ වෙන්න ඕනේ. ප්‍රඥාව පරිපූර්ණ වෙනවයි කියන්නේ පින්වත්නි යථාභූත ඥානය පරිපූර්ණ වෙනවයි කියලා කියන්නේ. උන්වහන්සේට එතන හොඳ චිත්ත සමාධියක් ඕනේ. එහෙනම් අර මිනිය දිහා බලාගෙනම උන්වහන්සේ හොඳට චිත්ත සමාධිය ඇති කරගත්තා. ඒකාග්‍රතාවය, ඒ සම්මා සමාධිය ඇති කරගත්තා. එතකොට හිත විසිරුණෙත් ඒ මිනිය දිහා බලාගෙන, හිත සංසුන් වුණෙත් ඒ මිනිය දිහා බලාගෙන. ඒ රූපේ එකම රූපේ. අන්න එතෙන්දී උන්වහන්සේ ඕජස් ගැලුවත් ඒක ආමිසයක් විදිහට නෙමෙයි, සාමිස විදියට. ආමිස කියන්නේ මේ නිරාමිස කියන වචනයෙන් බැහැර තියෙන දේ තමයි සාමිස කියලා කිව්වේ. ආමිස සහිත. ඒතර උන්වහන්සේ අර මිනිය
ආමිස සහිත සාමිස දෙයක් විදිහට ගත්තා. ඒ ගත්ත තැන උන්වහන්සේට සුබ වශයෙන් දැක්කා උද්දච්චයමයි වැඩුණේ, හිත විසිරුණා, කාමච්ඡන්දෙත් තිබ්බා. ඒවත් එක්ක තමයි හිත තනිකර නීවරණ ගොඩක ඇවිස්සුනේ. උන්වහන්සේ ඒක ආමිස පැත්තෙන් නිරාමිස පැත්තට ගන්නකොට හිත, ඒ කියන්නේ මේ රූපේ අසුබ වශයෙන් දකිනකොට කාමච්ඡන්දෙත් නැති වුණා, ඒ තුල ඇතිවෙච්ච අර උද්දච්චෙත් නැති වුණා. හිත විසිරෙන එක සම්පූර්ණ නැති වෙලා එකඟ වුණා, සමාධිමත් වුණා. සමාධිය අන්තිමට පරිපූර්ණ සමාධියක් වෙලා, පරිපූර්ණ ප්‍රඥාව සම්මාදිට්ඨිය පරිපූර්ණම වෙලා රහත් වෙනවා ඒතනම. එතකොට ඔබට දැන් තේරෙන්නට ඕනේ මේ එක නිමිත්තක තුලම උද්දච්චයේ ඒකාග්‍රතාවය කියන එක අතරේ මහ පුදුම දෝලනයකට යනවා හිත. මේක හිතෙන්ම වෙන දෙයක්. එතකොට දැන් ඔය රැවටෙනවයි කියලා කිව්වේ මේ වීරිය වේසෙන් උද්දච්චය හදා ගන්නවා. ඒ කියන්නේ වීරිය කරනවයි කියලා විසිරෙනවා. ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ. ඉක්මනට සෝවාන් වෙන්න ඕනේ. දැන් ආනන්ද හාමුදුරුවන්ටත් පින්වත්නි අර සංගායනාවට වඩින්න ඕනකමත් එක්කනේ රහත් වෙන්න ලොකු අවශ්‍යතාවයකයි පළවෙනි සංගායනාවේදී. ආනන්ද ස්වාමීන් වහන්සේට දැන් මේ සංගායනාවට සහභාගී වෙන්න ඕනේ, තව මෙච්චරයි තියෙන්නේ දවස්, තව මෙච්චරයි. අර දැන් මේ දවස්වල අපි දැක්ක නෙල්ලිගල හාමුදුරුවෝ කූරගල පින්කම වෙනුවෙන් මේ පොය දවසේ පින්කම තියෙනවානේ. ඉතින් උන්වහන්සේගේ ප්‍රචාරණ කටයුතු සිදු කරනකොට තව දින 18යි, තව දින 15යි මෙහෙම මේ අර දින අඩු කර කර පෙන්නනවා. පින්කමට තව මෙච්චරයි දවස්. ඉතින් ඇඟිලි ගණගෙන ඉන්නවා කියන්නේ මිනිස්සු. දැන් කූරගල පින්කමට මේ පොයට සිල් සමාදන් වෙන්න යන්න බලන් ඉන්න අපේ සිත්නිත් අසපුව අහන මේ net FM ශ්‍රාවක ශ්‍රාවිකා වුණත් ඇඟිලි ගණගෙන ඉන්නවා ඉක්මනට යන්න ඕනේ දාට කියලා. එතකොට දැන් ඒ වගේ අර ආනන්ද හාමුදුරුවන්ටත් හිත ඇඟිලි ගයිනවා සංගායනාවට. තව දින මෙච්චරයි. තාම රහත් උන්නේ. දැන් ඔන්න ආයි උදේ පහවදා අවදි වෙනකොට තව මෙච්චරයි දවස් තියෙන්නේ. තාම රහත් උන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් පේනවා පින්වත්නි වීරියක් වගේ. වීරියක් කියලා හිතෙන්නේ. හැබැයි රහත්තුන් නැහැ කියන එකට ටක් ගාලා පරයන්කට වාඩි වෙනවා, සක්මන් කරනවා, සමහරවිට දානේ වල දන්නෙත් නැහැ, නිදි වරාගෙන භාවනා කරනවා. දැන් පේන්නේ වීරියක් කියලා. හැබැයි වීරිය වේසෙන් ඇවිල්ලා තියෙන උද්දච්චය. එතන තියෙන විසිරීම. හරි කපටි හිත. දැන් උද්දච්චය ආපු තැන අකුසලයක් නේ. ඉතින් අකුසලයක් ආපු තැනක කොහොමද හිත සමාධිමත් වෙන්නේ? එතකොට වීරිය කියන එකෙන් මේ අර අධික වීරිය ආපු ගමන් කෙලින්ම උද්දච්චයට පනිනවමයි. ඒ නිසා තමයි සෝන ස්වාමීන් වහන්සේ ඉක්මනට මාර්ගඵල ලබන්න ඕනේ කියලා අධික වීරියක් තියන් ඉඳලා උන්වහන්සේට කිසිම සමාධියක් ඇති වුණේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය සන්නාහන්සේලා සාමාන්‍ය මට්ටමින් භාවනා කරලා උන්වහන්සේලා හොඳට සමාධිය උපද්ද ගන්නවා, ධ්‍යාන වඩනවා. සෝනහාමුදුරු ඊට වඩා වීරිය කරනවා, ඊට වඩා උත්සාහවන්තයි, ඊට වඩා කැප වෙනවා. රෑ නිදාගන්නෙම නැහැ. සක්මන් කරන එකමයි වැඩේ. පරයන්කය කියන්නේ වාඩි වෙන භාවනාවේමයි. ওই දෙකෙන් මාරු වෙවි. ඔච්චරයි. දානියත් හරියට ගන්නෑ. සෝනහාමුදුරු වෙන්න දෙයක්ම නැහැ. ඔච්චරමයි. එතකොට ඔබට ඔන්න එතෙන්දී තියනවා දෙයක්. උද්දච්චය තියෙනවා, විසිරීම. ඒ ඇස්සේ උන්වහන්සේට වෙන කිසිම අරමුණක් නැහැ. එකම අරමුණනේ. ඒකාග්‍ර වගේ. හැබැයි එකම අරමුණ වුණාට මාර්ගඵල ලබන්න ඕනේ, රහත් වෙන්න ඕනේ. උන්වහන්සේ මේ ගිහි කාලේ කාපු බීපුවා ගැන හිත ඇඳුම් පැළඳුම් ගැන හිත උන්වහන්සේ මේ ඉස්සරහට මොන හරි ලොකු ප්ලෑන් තියාගෙන ඒවා මොකොත් නැහැ පින්වත්නි. එතකොට බලන්නකෝ විසිරීම කියන එක හරිය නෑ වගේ නේතන. එක එක අරමුණු වල දුවලා නැහැ. උන්වහන්සේගේ හිත දැන් අපි අරමුණු වල දුවනවා කියලා අපි හිතන්නේ මොකද්ද? අර කන බොන එක ගැන හිතනවා, අර අසවල් දෙය ගැන හිතනවා, අරයා ගැන හිතනවා, මෙයා ගැන හිතනවා, නරහෙට දුවනවා, මෙහෙට දුවනවා. දැන් ඒත් සෝනහාමුදුරුවන්ට ඒ මොකුත් තිබුණේ නැහැ නේ අර වෙලාවේ. සෝනහාමුදුරුවෝ ඕවා ගැන හිතන්න උන්වහන්සේට වෙලාවක් තිබුණේ නැහැ. උන්වහන්සේට හැම වෙලාවෙම තිබ්බේ දැන් මැරෙයි, දැන් අපවත් ඉක්මන් රහත් වෙන්න ඕනේ. පින්වත්නි, අන්න විසිරීමක් නැහැ වගේමයි. හැබැයි විසිරීමක්. ඒක හරි පුදුමයි. විසිරීමක්මයි. කියන්නේ එක අරමුණක වුණත් මේක කරන්න ඕනේ කියලා එන ඒ අධික වීරිය ඇතුලේ නොතේරීම හිත සංසුන් වෙන්නේ.
සංසුන් කියන එක එන්න බෑනේ අර කලබලේ එක්ක. එතකොට අරමුණු ගොඩක් නෑ. එක එක ආමිස අරමුණු වල දුවන්නේ. හැබැයි හිත සංසුන් නෑ. එහෙනම් වීරිය වේශයෙන් උද්දච්ච එනවා. ඒක හරිම සියුම් උද්දච්චයක්. ඒ උද්දච්චයට ගොඩාක් භාවනා කරන අය සමහරලාට අහු වෙනවා පින්වත්නි. මම ඇසුරු කරපු හොඳට භාවනාවට වීරියක් තිබ්බ සහෝදරයෙක් අපිත් එක්ක මහාන වෙලා එයා පිටරට රැකියාවකුත් දාලා ඇවිල්ලා මහානෝනේ. අධික වීරියක් තිබ්බා. අන්තිමට මෙයා ඒ වීරිය වැඩි කරලා අපි හිතුවේ රහත්ම වෙලා නවතී කියලා. අන්තිමට වැඩි වෙච්ච වැඩිකමට මොකද උනේ? අන්න ආපහු වරේ ජොබ් එක කරනවා. සිවුරු ඇරලා ගිහිල්ලා. ඒක වැඩි වුණ ගම සෝන හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ ලස්සන්ට උපමා කරලා පෙන්නවා. සෝන ඔයා ගිහි කාලේ සංගීතඥයෙක් නේද කියලා. එහෙමයි ස්වාමිනේ කිව්වා. සෝන ඔය වීණාවේ තත් අද කළොත් මොකද වෙන්නේ කියලා ඇහුවා. කිසිම මිහිරි හඬක් එන්නේ. එතකොට තත් බුරුල් කරොත් ඒත් කිසිම මිහිරි හඬක් එන්නේ නැහැ. තත් තියන්න ඕන ප්‍රමාණයක් තියෙනව නේද කියලා ඇහුවා. ඒ වගේ තමයි කෝ වීරියත්. ඒක හරි ලස්සනයි. බුරුල් කරපු ගමන් තීන මිද්දට පයින්නවා. ඇතුළට ඇකිලෙනවා. ඒ කියන්නේ අංශක බිඳුවට පයින්නවා. තද කරපු ගමන් අංශක 180ට පයින්නවා. එක්කොට එන මිද්ද එක්ක උද්දච්ච දෙපැත්තට පයින්නවා. ඒතර මේ අර වීරිය තියන්න ඕන මට්ටමක් තියෙන අංශක 90 මැද කිව්වා වගේ සතිය වීරිය මේ කියන හිත එක්තැන් කරන සමාධිය මේ ඔක්කොම තියන්න ඕන මැදක් තියෙනවා පින්වත්නි. අන්න ඒක තමන්ගේ හිතින් හරියට තේරුම් අරගන්න අත්දැකීමෙන්ම කටයුතු කරන්න. මේක අත්දැකීමෙන් එන්න ඕන එක. නිකම් මේ බණ ටික අහගෙන ඉඳලා ඔයගොල්ලෝ හිතට ප්‍රශ්න හදාගන්න එපා. අපි කොහොමද ඕක බැලන්ස් කරන්නේ? කීකී හිත ඉන්න එපා. ඒක ප්‍රායෝගිකව යනකොට තේරෙනවා. මගේ දැන් මෙතන වීරිය වැඩිකමට විසිරෙනවා. ඒක යද්දි තේරෙනවා පින්වත්නි. අවාසනාවේ මෙහෙම දෙයක් වෙනවා කියන එක තේරුම් අරන් හිටියේ නැත්තම් එහෙම වෙන්නේ. එයා වීරිය වේසෙන් ඒකටම ඇබ්බැහි වෙලා කන්නේ බොන්නේ නැතුව නිදිය ගන්න නැතුව ඉක්මනට මාර්ගඵල ලබන්න ඉක්මනට සමාධියක් ගන්න ඕනේ කියලා ඉඳලා දැන් වීරිය වැඩිකමට විසිරීම වැඩි වෙලා සංසුන් නැහනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මෙයා බලාපොරොත්තු වෙන සමාධියම එයාට ලැබෙන්නේ නැහැ. ඒ ඉතින් අර විසිරීම වැඩිකමට කලබලයේ තුල සමාධිය වැඩෙන්නේ. එතකොට පයින් උද්දච්ච ටක් ගාලා කුකුච්චිට. කොහොමද කුකුච්චිට පයින්නේ? දැන් පසුතැවෙනවා. මං කොච්චර වීරිය කළාද කිසිම සමාධියක් නැහැ. මේ උද්දච්ච කුකුච්චේ කසාද බැඳලා වගේ දෙන්නෙන්කට තියන්නේ ඔය උද්දච්ච දානවා ටක් ගාලා කුකුච්චිට පින්වත්නි. හරි පුදුමයි. සමහරලාට උද්දච්ච නිසා ශික්ෂාපද බිඳ ගන්නවා. බිඳගත්ත ගමන් කුකුච්චිට පයින්නවා. අර විසිරීම නිසා ශික්ෂාපද බිඳගත්තා. දැන් ඉතින් පසුතැවි ඉන්නවා. අයියෝ මේක බිඳුනාට දැන් වැඩක් නැහැ. පසුතැවෙනවා. කුකුච්චේ. ඒ ශික්ෂාකාමීත්වයේ වේසෙන් කුකුච්චේනවා. සමහරලාවට එයා හිතන්නේ සීල ගෞරවය කියලා. එයා සීල ගෞරවය කියලා හිතාගෙන පසුතැවි ඉන්නවා. එයා සීල ප්‍රකෘති කරගන්න දන්නේ නැහැ. මේවා හේතුන් නිසා හටගත්තේ හේතු නැති වුණ හින්දා නේ කැඩුනා. හරි මන්සි හේතු හදාගන්න එයා කිසි දෙයක් දන්නේ නැහැ. පසුතැවි ඉන්නවා. දැන් අපි මෙහෙම කියමු පින්වත්නි. අර අමුසොහනට ගිහිල්ලා ඕජස් ගලන කාන්තාවගේ මිනිහ දිහා බලන් හිටපු හාමුදුරුවෝ ආවේ සමාධියක් ඇති කරගන්න. ආවේ අවබෝධයක් ඇති කරගන්න. හැබැයි උන්වහන්සේට මොකද උනේ? රාගයේ පැත්තෙන් කාමච්ඡන්දය හරහා කෙලිම උද්දච්චට පැන්නා. දැන් උන්වහන්සේ රාගය අවශ්‍ය ගත්තා. උද්දච්චනේ. දැන් උන්වහන්සේ උතන ටග්ගාලා හිත තේරුම් අරගෙන මෙතන සමබර තැනට ගත්තේ නැත්තම් ඊට පස්සේ වෙන්නේ මොකද්ද? අයියෝ මේ වගේ ගඳ ගහන කුණු ඇඟක් බලලත් මට රාගය ඇති වුණා නම් වැඩක් නැහැ මගේ හිත. කොහෙද මං ඉතින් අවබෝධ කරන්නේ මොන මාර්ගඵලද මං වගේ කෙනෙකුට කියලා දැන් ඉතින් කුකුච්ච පසුතැවි ඉන්නවා. ඒ කියන්නේ බලන්න අර උද්දච්ච පයින්නවා කියලෙම කුකුච්චට. ඒ කියන්නේ උන්වහන්සේ ඊට පස්සේ හිතන්නේ මේ මට මාර්ගඵල ලබන්න බෑ. මට සමාධිය වැඩෙන්නේ නැහැ. මගේ හිත මහ නීච හිතක්. දැන් හිත නීචයි කියලා හිතට නිග්‍රහ කරන්න ඕනේ. හැබැයි මේ නිග්‍රහ කිරීම පින්වත්නි කුකුච්චට යන්න දෙන්න හොඳ නැහැ. පසුතැවි හිටියා කියලා තැන අකුසලයක් තියෙන. ඒක ද්වේෂයක්. පසුතැවි ඉන්න එක ඇතුළෙම තියෙන ද්වේෂයක්. ඒක ගැටීමක්. ඒ නිසා පසුතැවි හිටියයි කියලා කවදාකවත් හිතට අවබෝධයක් එන්නෙත් නැහැ, සංසුන් බවක් එන්නෙත් නැහැ. හිතේ තියෙන
අකුසල් වලට නිග්‍රහ කරන්න ඕනේ. චි කැත්ත හිත මේතනත් ඇති කරගත්තනේ රාගය කියලා හිතට නිග්‍රහ කරන්න ඕනේ. ඒ නිග්‍රහ කිරීම පින්වත්නි අර වගේ පසුතැවි හිත ඉන්නවා කියන එකට සම කරන්න බෑ. මෙතන තියෙන ඒ කියන්නේ පසුතැවීම තුල උද්දච්චය තියෙනවා. පසුතැවි ඒ කියන්නේ පසුතැවෙනවා කියන තැනත් විසිරිනේ තියෙන්නේ. ලස්සන උපමාවක් තියෙන අටුවාවේ මේ අමු මැටි බෝලෙකුයි රබර් බෝලෙකුයි ගන්නවා. ඔබ හිතන්නේ එතකොට දැන් මේ බෝල දෙකම එක ප්‍රමාණ එක සයිස්. ඈතට බැලුවම පාටත් එක වගේ. අර සමහර ඉස්සර ආපු ඒ රබර් බෝල තියෙනවනේ නිකන් මැටි පාට වගේ ඔබට මතක ඇති. ආන් ඒ වගේ පාට රබර් බෝලෙකුයි ඒ ප්‍රමාණෙම අමු මැටි බෝලෙකුයි තියෙනවා. අමු මැටි ගුලියකුයි. දැන් මේ දෙකම කොතන හරි හොඳ සමතලා පොළවක වේගෙන් පොළවට අතාරිනවා. දැන් ඔබ හිතන්න මොකද වෙන්නේ? අර රබර් බෝලේ පොළවේ වදිනකොට උඩ පැන තියෙනවා. පොළවේ ඇලුන්නේ නැහනේ අර බෝලේ. ඒක පැන තියෙනවා. හෙලවි තියෙනවා. හැබැයි අර අමු මැටි බෝලේ එතන පොළවට ගහපු ගමන් මොකද උනේ? ඒක එතනම අර මේ ඔකට කියන්නේ ගෙම්බා බෝලේ ගැහුවා වගේ එක වචන තියෙනවා නිකන් මැටි බෝලේ එහෙම චක් ගාලා තැලෙනවනේ පොළොවට පින්වදී. අර ඒ තැලිච්ච තැන එතනමයි. ආයි ඒක බම්ෆුන් නෑනේ උඩ පැන නිකන් සෙලවි තිබුණ නෑ. ඒකේ වැදිච්ච තැනමයි. අන්න හිතක ඒකාග්‍රතාවයක් කියන එක ඔය අමු මැටි බෝලය පොළොවට ගැහුවා වගේ. අරමුණක් දුන්නම ඒ අරමුණ තුල සැලවෙන්නේ. එතකොට අර මේ විසිරීමේ උද්දච්චයේ ස්වභාවය රබර් බෝලේ පොළොවට ගැහුවා වගේ. එක අරමුණක නෑ. එක අරමුණු වල සැලෙනවා. එතකොට මේ හිතට අපි තව විදිහකට කිව්වොත් එහෙම විසිරීම කියන එක මොන වගේද කියලා ගත්තොත් ඒක නිකන් ස්ථාවර නෑ හිතට. කිසිම තව ලස්සන උපමාවක් තියෙනවා තව සූත්‍රයක. ඔයගොල්ලෝ දැකලා තියෙනවා පින්වත්නි ඔය වතුර කලයක් එහෙම තියෙනකොට දරණුවක් තියන්නේ යටින්. මේ දරණුව චිතේ සමාධිය ඇති කරන නිමිත්ත හැටියට ගන්නවා කමඨහන කියලා. එතකොට දරණුව නැති රවුම් මේ වතුර කලයක් වගේ භාජනයක් හට්ටි මුට්ටි ඔය වගේ දේවල් සැලෙනවනේ. එක විදියකට නෑ හෙලවෙනවා එහාට මෙහාට. හැබැයි ඒ හෙලවෙන්නේ නැතුව සමහර ලාවට තියෙන වෙලාවලුත් තියෙනවා ටිකක් වෙලා ගියාම. හැබැයි පොඩ්ඩි දේදී හෙලවෙනවා. එතකොට දරණුවක් තිබ්බට පස්සේ එහෙම ලේසියෙන් හෙලවෙන්නේ නෑ. මේ හිතට භාවනා අරමුණ කියන කමඨහන නැමැති දරණුව දුන්නට පස්සේ අන්න ඒ වගේ සෙලවෙන සිත නොසෙල්වී තියෙන එක අරමුණක් කරගන්නවා. එතකොට ඒ අරමුණ තුල හිත නිවෙනවා, හිත සංසුන් වෙනවා. එහෙනම් සරලවම අපි මේ හිතේ තියෙන අරමුණු තුල උද්දච්චයට ගිය තැන තේරුම් ගන්න ඕනේ. හිත නිවුණාද ඇවිස්සුණාද කියන තැනින්. නැත්තම් මේ හිතේ අරමුණු දැන් ඔබ හිතන්න බුදුගුණ භාවනා කරන කෙනෙක් ඉන්නවා. ඉතින් එයාගෙත් හිත එක එක අරමුණු වල දුවනවා වගේ තමයි. එයි අරහං ගැන හිතනවා. මේ හින්දා අරහං, මේ හින්දා සම්මා සම්බුද්දයි, මේ හින්දා විජ්ජාචරණ සම්පන්නයි, මේ හින්දා සුගත කියලා දැන් එතකොටත් කියනකොට කීතයි. ඉතින් බලන්නකෝ කීයක් අරමුණු වල දිවද බුදුහාමුදුරුවන්ගේ විවිධ ගුණ හිතනකොට උන්වහන්සේගේ ජීවිතේ චරිතේ ස්වභාවය හිතනකොට එක එක අරමුණු වලට දිවුවා කියලා නෑ. එතන බලන්න උද්දච්ච නෑ. එතන තියෙන්නේ ඒකාග්‍රතාව වෙනවා. ඇයි ඒ? නිවුන නිසා. එතන සංසුන් වුණා. රාගය විශ්ුන්නේ නැහැ. ද්වේෂය විශ්ුන්නේ නැහැ. ඒ බුදු ගුණේ හිතන තැන හිත නිවෙනවා. හරිම සියුම්. එතකොට සමහරලාට පින්වත්නි විතරක බහුලව ගන්න තව මේ අරමුණු තියෙනවානේ භාවනා අරමුණු ධාතු මනසිකාරේ. එතකොට ධාතු මනසිකාරේ වඩනකොටත් මේ පටවීන් මේ ආපෝ ධාතු මේ ආකාරයේ තේජෝ ධාතු මේ ආකාරයේ වායු ධාතු කියලා මේ කයේ කොටස් ගත්තා. කෙස් වල ස්වභාවයේ, ලොම් වල ස්වභාවයේ, නියපොතු වල ස්වභාවයේ, දත් වල ස්වභාවයේ එකින් එකට හිතනකොට ඉතින් බලන්නකෝ එක එක අරමුණු තුල දුවනවා වගේනේ මේ කය ගැනමයි අරමුණු කරන්නේ. එතකොට මේකත් අර මිනිය දිහා බලන් හිටියා වගේ කතාවක් තමයි. දැන් කෙස් දිහා අරමුණු කරගෙන රාගය ඇති කරගන්න පුළුවන්. කෙස් කාගේ හරි අපි හිතමු ඔන්න පුරුෂයෙක් කාන්තාවකගේ කේස කල්යාණිය කියලා කෙස් දිහා බලාගෙන අම්මේ යාගේ කොණ්ඩේ මාර ලස්සනයි කියලා දැන් එයාට රාගය ඇති කරගන්න පුළුවන්. එතකොට තව කෙනෙකුට
ඒ කෙස්ම අරමුණු කරගෙන රාගේ නැති වෙන විදිහට අසුබ සංඥාවෙන් හිත නිවා ගන්න පුළුවන්. එතකොට එතන උද්දච්චය දැන් දෙන්නම කෙස් ගැන හිත ඉන්නවා. හැබැයි එක කෙනෙකුගේ හිත උද්දච්චයෙන් ඈත් වෙලා සමාධිමත් වෙනවා කෙස් ගැන හිතම. එහෙනම් කෙස් ගැන හිත හිටියා කියලා ඒක උද්දච්චය කියන්න බෑ. දෙන්නෙක්ම හිත ඉන්නවා දෙන්නගෙම ස්වභාවය එකයි. එකයි කියන්නේ දෙන්නම හිත ඉන්නවා. එතකොට පින්වත්නි කෙනෙකුගේ හිත නිවෙනවා, රාගයටපත් වෙනවා, ද්වේෂයටපත් වෙනවා, නිවෙනවා. එතන ඒකාග්‍රතාවය තියෙන්නේ. කෙස් ගැන සිතා ඒකාග්‍රතාවය. අනිත් එක්කෙනා කෙස් ගැන හිත රාගය උසගත්තා. එතන තියෙන්නේ කෙස් ගැන හිතා උද්දච්චේ. දැන් ඔබට තේරෙන්න ඕනේ මේ උද්දච්චේ ඒකාග්‍රතාවේ හරි අමුතු කතාවක් මේක. එතකොට අපේ ලොම්, නියපොතු, දත්, සම මේ හැමදේම මෙහෙමනේ. රාගය උස්ස ගන්නත් පුළුවන්, රාගයටපත් කර ගන්නත් පුළුවන්. ඉතින් මේ ධාතු මනසිකාරය කරන කෙනා කීයක් දේවල් හිතනවද? මේ කුණප කොටස් 32ම ගත්තම පඨවි ආපෝ දෙපැත්තට විතරයි. ඊට පස්සේ තේජෝට තව ඒවා තියෙනවා, වායෝට තව ඒවා තියෙනවා. මේ ඔක්කොම හිත ඉන්නකොට එතන කියන්න පුළුවන් අන්න විසිර හිතේ කීයක් විතර්ක වැඩද? එහෙනම් උද්දච්චයක් කියලා කියත හැකි ධාතු මනසිකාර භාවනා කරන කෙනාට නෑ. ධාතු මනසිකාරය තුළ නීවරණ යටපත් කරනවනේ පින්වත්. නීවරණ දුරු කරනවනේ, හිත සමාධිමත් කරනවා, හිත නිවනවනේ. එහෙනම් උද්දච්ච කියන්නේ නීවරණයක්. එතකොට මේ මිනිස්සයා ධාතු මනසිකාරය කියන භාවන අරමුණ ගත්තේ නීවරණ වඩ ඉන්නද? නෑ. නීවරණ යටපත් කරන්න. එතකොට එහෙනම් හාත්පසින්ම උද්දච්චයෙන් බැහැර සිතක් එතන තියෙන්නේ ධාතු මනසිකාරය තුළ. එතකොට ඔබට තේරෙන්න ඕනේ මේකේ පැහැදිලිව මේ සිතක් එකම අරමුණ කරන්න ඕනේ කෙලෙස් වලින් නිවන එක. රාගයෙන් නිවන එක, ද්වේෂයෙන් නිවන එක, මෝහයෙන් නිවන එක. ඒ නිවන්න මොන විදියටද ඔබ හිත විතර්ක කරන්නේ? ඒක උද්දච්චයක් නෙමෙයි පින්වත්නි. හැබැයි රාගය අවුස්ස ගන්න ඔබ නිවනවා කියලා හිතලා ගන්න අරමුණු උනත් ඒකාග්‍ර කරගෙන හිටියත් අන්තිමට එතන ඇවිස්සීමක්මයි, ඒක උද්දච්චයක්මයි. ඒකාග්‍ර වුණත් එකම අරමුණක හිටියත් ඒක උද්දච්චයක්මයි. දැන් ඔබ විසිරීම කියලා හිතන් ඉන්නේ අරමුණක ඉන්නවා කියන එක නෙමෙයි, අරමුණු වල දුවනවා කියන එකනේ. එතකොට එකම අරමුණක හිටියත් රාග ද්වේෂ ඇවිස්සි ඒක උද්දච්චයක්මයි. හේතුව ඒක අරමුණ තුළ සංඥා පිරීලා එයාගේ හිත නොතේරිම මානසිකාරවල දුවනවා. දැන් ඔබ හිතන්න ඔබ අකමැති දේශපාලඥයෙකුගේ ෆොටෝ එකක් දිහා බලන් ඉන්නකෝ. දැන් එක අරමුණක ඉන්නවා මං විනාඩි 5ක් වෙන කිසි දෙයක් හිතන්නේ නැතුව මේ අරමුණ විතරක් හිතනවා කියලා හිතන් ඉන්නකෝ. අර ෆොටෝ එක දිහා බලන්න. ඔබ ඒ ෆොටෝ එක දිහා බලාගෙන මේ මිනිස්සයා ගැන විතරක් විතර්ක කරනවා කියලා කිව්වට ඒක ඒකාග්‍ර වෙන්නේ ඇයි? ඒ සංඥාවත් එක්ක ඔබට ඒ මනුස්සයත් එක්ක ගැටුණ විවිධ දේ ඔළුවට සංඥා ගලාගෙන එනවා. මේක මෙහෙම කිව්වා, මෙහෙම කළා, අරහෙම කළා. සංඥා පිරීලා එනවා. එතකොට මේ සංඥා සියල්ලම රාගෞස්සනවා නම්, ද්වේෂෞස්සනවා නම්, මෝහෞස්සනවා නම් මම මේ පුද්ගලයා පිළිබඳ එකම අරමුණක හිටියා කියලා කිව්වට ඒක ඒකාග්‍ර වෙන්නේ. එතකොට ඒක උද්දච්චයක් වෙනවා. අපි අද ටිකක් සියුම් මාතෘකාවක් සාකච්ඡා කරේ උද්දච්චය ඔස්සේ වීරිය ඇවිල්ලා කියලා හිතාගෙන වීරිය අස්සට උද්දච්ච දාගෙන හිත සමාධිමත් කරගන්නේ අන්තිමට විසිරි දැන් ගොඩක් මාර්ගඵල ලබන්න හදිස්සියට වෙනම ප්‍රශ්නයක් ඕක. සමහරලාට අලුතෙන් මහාන වෙන පොඩි හාමුදුරුවෝ ඉන්නවා තරුණ වයසේ අපිට හරියට හම් වෙන සමහරලාට අධික වීරිය කැලෑවලට ගිහිල්ලා අධික වීරිය වඩන්න කියලා ගිහිල්ලා අවසානයේ උද්දච්චය තුළම අකුසල්ම වඩලා කිසි ප්‍රතිඵලයක් ලබන්නේ නැතුව සමහරට කොච්චට වැටෙනවා. ඊට පස්සේ වැඩේ කොම අතහැරලා දානවා. මෙන්න මේ සමබරතාවය කියන එක හරියට හිතින් තේරුම් අරගන්න ඕනේ. වැඩසටහනකට සහභාගී වෙනකොට ඔබ වැඩසටහනකට කියලා කිව්වේ කොහේ හරි යන මේ ඔය කොහේ හරි අනුරාධපුර හරි කොහේ හරි යන එහෙම නැත්නම් බවුන් පැලසට එහෙම වැඩසටහන නෙවෙයි මං කිව්වේ. තමන්ගේ මනස යම් වැඩසටහනකට ඔබ ගන්නවා නම් තමන්ගේ මනසට සිහිය පුරුදු කරනවා නම් අනවශ්‍ය කලබල තියාගන්න එපා. අර දැක්කා මේ බෝඩ් එකක් ගහලා තියෙනවා ඒ පොලිසියෙන් දැනුවත් කිරීමේ මේ පෝරුවක් පාරක හදිස්සි නම් හිමින් යන්න කියලා. ඒක හරි ලස්සන කතාවක්. ඒ කියන්නේ හයියෙන් යන්න ගියා දැන් හදිස්සි හින්දානේ හයියෙන් යන්නේ. හදිස්සි හින්දා හයියෙන් යන්න ගිහලා අන්තිමට හදිස්සි ගමන කොහොම තියාගන්න බැරි වෙනවා. අද ඔබ දකින්න ඇති පස්සර මේ බස් රථයටත් ඉතින් මොකක් හරි එතන හදිස්සියක් හින්දානේ. හදිස්සියක් හින්දා
මේ අන්තිමට මිනිස්සු බොහෝ දෙනෙකුගේ ජීවිත විනාශ වෙනවා. මම හිතේ දැනට 14 දෙනෙක්ද කොහෙද මිය පරලෝ ගිහලා තිනු මේ ප්‍රවෘත්ති කියන්නේ මේ වෙලාව තියෙන්නේ අපේ ඔබට පෙන්වන්නේ රත වාහන අනතුරු වල ගොඩක් සිද්ධ වෙන්නේ හදිස්සි නිසා හයියෙන් යන්න ගිහිල්ලා අනතුරකටපත් වෙනවා. එතකොට භාවනාවෙත් ඔබට මේ කියන්නේ මාර්ගඵල ලබද්දි සිත සමාධිමත් කරගද්දි හදිස්සි වෙලා මේ හයියෙන් යන්න ගිය ගමන් උද්දච්චයට වැටෙනවා අනතුරක්. ඒක අකුසලයක්. සමාධිමත් වෙන්නේ නැහැ. ඉතින් වාහනයක් ඇක්සිඩන්ට් වෙනවට හපන් වෙනවා මේ හිත ඇක්සිඩන්ට් වුණාට පස්සේ. ඒ නිසා හදිස්සි වුණ ගමන් මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන ප්‍රයෝජනෙම ලබන්න බැරි වෙනවා. ඉතින් අර ලීන කරගෙන හරියන්නේත් නැහැ. එතකොට තීන මිද්දේ තුල ලීන භාවය තුල හැමතිස්සෙම හිත තියෙන්නේ. මේක හරිම සමබරව උනන්දුවෙන් උත්සාහවන්ත වෙලා තමන්ගේ හිත තේරුම් අරගෙන ඔබ කොහොම හරි මේ ගෞතම බුද්ධ ශාසනය තුළ පින්වත්නි තමන්ගේ මනස සාන්ත කරන සංසුන් කරන අරමුණකට ගේන්න ඔබට මේ අනුශාසනාව තමන්ගේ හිතට රැවටෙන්නේ නැති වෙන විදිහට හිත තේරුම් අරගෙන තමන්ගේ ගමන යන්න උපකාරී වෙන උතුම් අනුශාසනාවක් බවට පත්වෙත්වා කියලා මෙත්සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දරන්නේ අපේ පින්වත් චමින්ද මහත්මයා, දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකර අධ්‍යක්ෂකතුමා, ඉතින් බිරිඳත් දියණියත් සමග කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාත් සමග එතුමා සුපුරුදු විදිහට බොහෝ රැස් කරන පුණ්‍ය ධර්ම දාන අතරේ අද එතුමාගේ කල්යාණ දායකත්වයෙන් මේ ධර්ම දේශනය ඔබ වෙත සමීප කරන්නට යෙදුනේ. ඉතින් අපි ආශිර්වාද කරනවා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට, එම මැතිණියට, අධ්‍යක්ෂක මණ්ඩලය, ඒ දූ දරුවන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පවුල්වල සියලු දෙනාට, විශේෂයෙන් දශක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දළු සපයමින් ඒ ආයතනයත් එක්ක එකතු වෙලා සිටින සියලුම පාරිභෝගික ජනතාවටත්, ඒ වගේම අපේ චමින්ද මහත්මයාගේ පින්කම් වලට නිතරම අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසටත් එතුමා ධර්ම දේශනාවෙන් ශ්‍රවණය කරමින් රැස් කළ ඒ පින ලුම්බිනි නිම්නෙහි වාසය කරන සියලු දෙනා ඇතුළු කොට, වගේම net fm කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටම, සකල ලෝකවාසී සියලු දෙනාටත් ආයුරාරෝග්‍ය සැපතත්, දෙලොව සුබසිතත්, ශාන්ත නිවන් සුවයත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරන බව සඳහන් කරගෙන තියෙනවා. ඉතින් නිරන්තරයෙන්ම එතුමා සමග එක් වෙලා පින්කම් කටයුතු සිදු කරන දෙනියාය ලුම්බිනි සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට නිර්වාණ අවබෝධය පිණිසම සියලු කුසලයන් හේතු වේවා කියලා සම්‍යක් ප්‍රාර්ථනාවෙන් එතුමා අදිස්ථාන කරගෙන අද මේ දායකත්වයට එකතු වෙනවා. ඉතින් අපි මේ රැස් කළ හැම පිනක්ම දෙවියන්ටත් අනුමෝදන් කරනවා. දෙවියොත් සතුට සිතින් මෙපින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා දෙවියන්ට ආශිර්වාද කරන ගමන් සංසාරගත හැම දෙනාගේම මේ පරිලෝක, විශේෂයෙන්ම දෙනියාය ලුම්බිනි කර්මාන්ත ශාලාවේ අධ්‍යක්ෂකතුමා, ඒ කළමනාකාර අධ්‍යක්ෂකතුමාගේ බිරිඳ, දියණිය ඇතුළු ඒ කාර්ය මණ්ඩලය හැම දෙනාගේමත් සසරගත සියලු මීගේ ඥාතියොත්, net අහන ඔබ හැම දෙනාගේම සංසාරගත සියලුම මීගේ ඥාතියොත් මෙපින් බලෙන් පරලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම net ආයතනයේ අධිපතිතුමන්, සභාපතිතුමන්, ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරීතුමන්, අපේ වරුණ මහත්මයා සහ සියලු කාර්ය මණ්ඩලය, net ශ්‍රාවක, සිත්නෙත් අසපුවට ආදරය කරන පින් ඇති ඔබ හැම දෙනාටමත් මේ ජීවිතය තුල නිවෙන්නට, සැනසෙන්නට මේ සියලු පින් හේතු වෙත්වා. හැම දෙනාටම අවබෝධය පිණිස සිතට නොරැවටි, සිත අවබෝධයෙන් තේරුම් අරගන්නට ඔබට මේ සිත්නෙත් අසපුව හැමදාම උපකාර වෙත්වා කියලා අපි ආශිර්වාද කරන ඔබ මේ පිනෙන් සැනසෙත්වා කියලා සෙත් පතනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු.
සෙනසුරාදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි නිමාවට පත් වුණේ. අපි විරාමයක් ලබයින් පසුව ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. අතර ඔබට සිහිපත් කරන ඔබේ දහම් ගැටලුත් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. 0112 55 33 63 දුරකථන අංකය 0112 55 33 63 දුරකථන අංකය. ඒ සඳහා විවෘතව තිබෙන්නේ පූජනීය අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලබනවා. සෙනසුරාදා සිත්නෙත් අසපුවෙන්. සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ සනසිල්ලේ සතියන්තේ කතා කරන සිතුවම් සිත තවනා මනුදම් කිති කැවෙන හැඟුමන් සනසිල්ලේ මිතුදම් සනසිල්ලේ සති අන්තේ. නැවතත් අපි සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිත්නෙත් අසපුව සමග. සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාව කියන්නේ ඔබගේ ධර්ම ගැටලු ඉදිරිපත් කරන්නට ලැබෙන අවස්ථාව. විශේෂයෙන්ම කොරෝනා වසංගතයට පින් සිද්ධ වෙන්නේ අවස්ථාව වැඩි වශයෙන් ඔබට හිමි කර දෙන්න අපට හැකියාවක් ලැබුණා. ඒට හේතුව අපි බොහෝ වෙලාවට කොටු වුණා, එක තැනකට රැඳුණා, හිර වුණා. සහ අපේ තිබෙන ගමන් බිමන් අඩු වුණා. දැන් නම් හැබැයි ගාණක් නැති වෙලා අපි එහෙම යනවා වැඩි වශයෙන්. ඒ අතර කොරෝනා රෝගීන් සංඛ්‍යාවත් වැඩි වෙනවා. දැන් ඒ නිසා දේශන බොහොම අඩු වුණා. බාහිරව සිදු කරන අපේ ස්වාමීන් වහන්සේ දේශන බාරගත්තෙත් නැහැ. ඒ නිසා උන්වහන්සේ මැදිරියට පැමිණ සජීවී ලෙසින් සෙනසුරාදා සිත්නෙත් අසපුවට සම්බන්ධ වුණා, වැඩම කරන්නට යෙදුණා. ඉතින් ඒ නිසා අපිට අද දවස තුලදීත් ඒ අවස්ථාව ඔබට හිමි කර දෙන්නට පුළුවන්. ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරමින් උන්වහන්සේට සජීවීව උන්වහන්සේගේ අනුශාසනා ලබන්නට හැකියාවක් උදා කර දෙන්නට හැකියාවක් තිබෙනවා අපිට. අපි සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ නැවත වාරයක් පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව සෙනසුරාදා සිත්නෙත් අසපුවේ ධර්ම සාකච්ඡාවට බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. සාකච්ඡාව ආරම්භන්නට සූදානම් වෙන මොහොතේ සිහිපත් කරන්නට ඕන කාරණාවක් තිබෙනවා. මේ පටන් ගන්න ධර්ම සාකච්ඡාව පටන් ගන්න කලින් අපි විමසන අපේ හාමුදුරන් වහන්සේගෙනුත් මොන හරි විශේෂ දේවල් අපි කතා කරන්න තිබෙනවාද අපේ ශ්‍රාවකයන්ගේ ප්‍රශ්න වලට අමතරව කියලා. ඒ අතර මේ අපේ කෞෂි පැනලා කිව්වා එකපාරටම අපේ මේ කෝරගල පින්කමට එන විදිහ දන්නේ ගොඩක් අය අහනවා කියලා. කෞෂි තමයි නේද දුරකථනයට වැඩිපුරම මේ ඇහුම්කන් දෙන්නේ දායකත්ව ගන්න. ඒ නිසා බොහෝ දෙනෙක් අහනවලු කෝරගලට එන්නේ කොහොමද කියලා. ලබන ඉරිදා තමයි පින්කම තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබට සිහිපත් කරන්න කෝරගලට එන විදිය. ඉස්සෙල්ලාම බලංගොඩට ඇවිල්ලා ඇහුවනම් හරි. බලංගොඩට ඇවිල්ලා කෝරගල යන්නේ කොහොමද කියලා ඇහුවොත් කියයි. ඒ නිසා අංක 1ට බලංගොඩට එන්න. ඊට පස්සේ තවත් සරල විදිහට කිව්වොත් එහෙම බලංගොඩින් ඔබට යන්නට පුළුවන් පාර තමයි අපේ ගෞතම හාමුදුරුවෝ ලියලා දුන්න මට කල්තොට පාර. කල්තොට පාර. බලංගොඩ කල්තොට පාරේ අතරමැද තමයි කූරගල තියෙන්නේ. අනිත් පැත්තෙන් කල්තොට පැත්තෙන් ආවොත් එහෙම කල්තොට ඉඳලා බලංගොඩට එන පාරේ අතරමැද තමයි කූරගල තියෙන්නේ. ඒ නිසා ඔන්න දැන් මේ ප්‍රශ්නේ निराකරණය වෙලා තිබෙන. දැන් ඔන්න ලෑස්ති වෙන්න ඕන කාලේ. කලින්ම සීල් රෙදි සූදානම් කරගෙන ඔබ සූදානම් වෙන්න. දැන් දින ළඟ නිසා වරුණ මේ අපි කියමු තොට කල් නෑ තව කියලා. එතකොට තොට කල් කියලා දෙක උළුවේ තියාගමු. තොට කල් නෑ කල් තොට කියලා. හොඳයි. ඉතින් ඒ මතකය හිතේ තබාගෙන ජීවිතයටත් තව කල් නැතුව ඇති මේ ධර්මයේ අනුහසින් ආශිර්වාදයෙන් ධම්මග ඒකාග්‍රහිතක් ඇති කරගන්න. ඒ නිසා ඒ නැති කාලයක් ඇති කරගන්න ඔබ ජීවිතයේ මේ ඉරිදා ලබන ඉරිදා කෝරගලට එන්න. හරි වැදගත් වූ අවස්ථාවක් ජීවිතයට හිමිවන්නේ ගිය සතියේදී අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳව මනාව වූ විග්‍රහයක් සහිත අනුශාසනාවක් සිදු කරන්නට යෙදුණා. ඒ නිසා එය ශ්‍රවණය කරපු ඇත්තෝ දැන් අපි දන්නව සූදානම්ව සිටින අවස්ථාව උදාපත් වෙනතුරු සිල් සමාදන් වෙන්න අපේ හාමුදුරුවෝ තමයි උදෑසන ඉඳලා වැඩසටහන සිදු කරන්න පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ උදෑසනට ධර්මානුශාසනාවත් සමග ධර්ම සාකච්ඡාවත් සමග ඔබට උදෑසන වරුවේ
ධර්මයේ තුල හිත හික්මවන්නට මේ රහතන් වහන්සේලා වැඩ හිටි පුණ්‍ය භූමියේදී කටයුතු කරනවා. අනිත් පසින් දහවල් සම්බුද්ධ පූජාවෙන් පසුව ඉරාවරට යන්න තවත් විශේෂ වූ පින්කම් රැසක් සිදු වෙනවා. ඒ තමයි කෝරගල අසදිසි ශාක්‍ය සුගත මහා සෑයට මුල්ගල තැබීමේ පින්කම සවස් 4ට සිදු වෙනවා. ඊට මෙහෙන් අවස 2ට ඔලගන්වත්ති චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ධර්ම දක්ෂිනාවේදී සඳුදා දවසේ රාත්‍රියේ ධර්ම දේශනා කරන අපේ හාමුදුරන් වහන්සේ අපේ හාමුදුරුවෝ එදාට ධර්ම දේශනා කරන්න කූරගලට වඩින උන්වහන්සේ මටත් කතා කරලා සිහිපත් කළා කූරගලට මටත් එන්න ඕනේ නිසා මේ දිනේ මටත් දේශනාවක් අනිවාර්යෙන් වෙන් කරන්න කියලා. ඒ තරම් උනන්දුවක් තිබුණා උන්වහන්සේගෙත්. ඉතින් අපි බොහොම ගෞරවයෙන් උන්වහන්සේ මේ වැඩම කරන අවස්ථාව බලාපොරොත්තු වෙන්න සිටිනවා. ඒ වගේම ඊට පසුව අපේ පූජනීය මැදිරිගිරි පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ පහන් කන්ද ආශිර්වාද පූජාව සිදු කරනවා. ඉන්පසුව බලංගොඩ රාද ස්වාමීන් වහන්සේගේ රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වෙනවා. ඉතින් මේ පින්කම් රාශියත් සමග එකතු වෙන්නට ඔබට හැකියාවක් තිබෙනවා. අපි හැමදෙරනේ මේ අපි සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ මට හිතෙනවා දැන් ඇලෙන තැනදී ගැටෙන තැනදී දිගු කාලීනව අපිට සාමාන්‍ය තත්යකට පත් වෙන අවස්ථාවන් තිබෙනවනේ. දැන් අර ඔබ වහන්සේ ඒක මට හිතෙනවා ඒකාකාරී වෙන අවස්ථාවක් තිබෙනවා. මොකද්ද මේ කියලා මට දැනගන්න ටිකක් හිතුණා. ඔබ වහන්සේ අර වමනේ ගැන කිව්වා අප්‍රිය භාවය ඇති වෙනවායි කියන කාරණේ. දැන් ඔය දැන් මුලදී මම මේක අත්දැකලා තියෙන සමහර අය තුලින් මේවා හරි දරා ගන්න බෑ. දැන් මට උනත් ඉස්සර ස්පිරිතාලයකට යන්න බෑ ආම්දුනේ ගිය ගමන් කැරකිලා කළුවර වෙලා ඊළඟ ඇඳට වැටෙන්නම හිතෙනවා. එහෙම දැනෙනවා. හැබැයි ඒක ටික කාලයක් යනකොට සාමාන්‍ය වෙනවා. සහ ඊටත් එහාට ගිහිල්ලා දැන් ඔය ඒ වගේ හෙදියන් අපි හිතමුකෝ මුල් අවස්ථාවේදී හරියම අපහසුයෙන් තමයි ඒ කටයුතු වලට නිරත වෙන්නේ. සාතු සේවිකාවන්ගේ. හැබැයි පසු කාලීනව ඒක සාමාන්‍ය බවට පත් වෙලා අර මුලදී ඒක දරා ගන්න බැහැ. දැන් මේ මට ධර්ම දේශනාව අතරතුර ඔබ වහන්සේ වාමනේ යන ඒ වගේ කියනකොට දැන් මේ කෞශිකේ මූණ උනත් මම දැක්ක වෙනස් වෙනවා. දැන් මේකනේ ඇත්ත ස්වභාවය. මම කියනකොට මම ඔයාගේ මූණ බැලුව වර්ණ මම හිතන්නේ වර්ණය කිව්වට වර්ණගෙත් පොඩි වෙනසක් දැක්කා. ඒක තමයි ඒ වෙනස අපේ හාමුදුරනේ. දැන් ඒක ඒ අත්දැකීමත් එක්ක ටිකක් ඒකාකාරී වෙනවා. ඒතකොට සාමාන්‍ය වෙලාවට තියෙන්නේ. අනිත් පැත්තේදී ගැටෙන කොටත් එහෙම මම දකින සමහර තැන්වලදී මේ ඒක ටික වෙලා කාලයක් එහෙම දිගටම ගැටි ඉන්නකොට අනේ ඔය කියන නහන ගුරු උඩින් ගියත් එකයි පහලින් ගියත් එකයි මට මොකද කියලා අත්හැරලා දාන අවස්ථාවක් එන්නේ. මොකද්ද අපේ හඳුරන්නේ මේ? වර්ණ හිතක තියෙන දුර්වල තැන් සමහර වෙලාවට අපිට වගේ විවිධ දෙයට එන ගැටීම් වේශයෙන් එනවා. කැරපොත්තන්ට එන බය අසාමාන්‍ය බයක් කියනවා නේද? වගේ මේ මම දන්න එක ස්වාමීන් වහන්සේ නමකුත් ඉන්න හොරණ උන්වහන්සේ හරිම ගැඹුරු ධර්මයේ ගැන කතා කරන හොඳ දක්ෂ දේශකයෙක්. මාලෝක හාමුදුරුවෝ. අනේ උන්වහන්සේගේ නම කියන්නේ නැතුව කතා කරන්නේ. අපි උන්වහන්සේව සිත්නේ තසපුව අහන අපේ මෙත් පාමුල අහන මෙත් ශ්‍රාවකව දන්න උන්වහන්සේ හරි විශාරද මහා මනා පෞරුෂයක් තියෙන සයනසනවා. හැබැයි උන්වහන්සේ අධික විදිහට මේ අකමැත්තක් තියෙනවා කැරපොත්තන්ට. එතකොට මේ අපි ඒ වගේ අර පෞරුෂයක් පේන මහා හොඳ මානසික ශක්තියක් කියලා අපිට පේන අයගේ ජීවිතේ මේ වගේ දැන් ඔය ඔබ කියපු මම හිතන්නේ වරුණුණත් ලොකු පෞරුෂයක් තියෙන කෙනෙක්. මානසිකව ඔබ හොඳ ශක්තිමත් කෙනෙක්. හැබැයි ඔබට ඔය කියපු විදිහට ලේ දකින්නකොට ඒනවා දුර්වල තැනක්. මේ වරුණ ඉන්ද්‍රිය භාවනාව හොඳට පුරුදු කරන කෙනෙකුට අප්‍රිය දෙයක් අප්‍රිය නැති විදිහට බලන්න ඕන නම් පුළුවන්. ප්‍රිය දෙයක් ඕනනම් අප්‍රිය විදිහට බලන්නත් පුළුවන්. ඒ සිත විසිරෙන්නේ කැළඹෙන්නේ. ඒ ඕන තැනට අර අපි කියන්නේ ඕන විදිහට හරවන්න පුළුවන් ඉතින් හිත කීකරු කරලා. දැන් ඔතන තියෙන හිතේ අකීකරුකම. එතකොට තමන් සමහරලාවට හිතන්නේ නැති තැන්වල ලැජ්ජාවටපත් වෙනවා. මට මතකයි එක්තරා වීඩියෝවක් නිකුත් වෙලා තිබුණා මේ රටේ මේ දේශපාලන කාන්තාවක් එයාගේ ස්වාමි පුරුෂයා නිකාර කියන 6-4 මිනිස්සේ මේ හොඳ උස මහත පුද්ගලයෙක්. ඉතින් ස්වාමි පුරුෂයාට මේ කියන්නේ මම හිතන්නේ හොඳට කාය ශක්තිය වර්ධනය කරගත්ත එහෙම හැඩි දැඩි කෙනෙක්. මේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා අතට. මේ ඉන්ජෙක්ෂන් එක ගහනකොට මෙයා
පොඩ්ඩි ළමෙක් වගේ කෑ ගහනවා. මේ රෝහල දෙක්ක වෙන්න කෑ ගහනවා. එතකොට අර දේශපාලඥවරිය තමයි තමන්ගේ මේ ස්වාමි තරුණ දෙන්නෙක්. ඉතින් මේ ස්වාමි පුරුෂයාව ඒ වෙලාවේ අර පොඩි ළමෙක් නලවනවා වගේ සනසවනවා. ඉතින් මිනිස්සු ඒ වෙලාවේ ඒක වීඩියෝ එක දැකලා දැක අදහස් ප්‍රකාශ කරලා තියෙනවා මේ නොපුණු හිතද මේ ඔබ? ඔව් ඒ කියන්නේ මේ මෙහෙම දැවැන්ත ඇඟක් තියෙන මිනිස්සෙක් කොහොමද මේ පොඩි එකා වගේ මෙතෙන්ද මේ ඉන්ජෙක්ෂන් එක ගහදී බයෙන් දගලන්නේ කියලා. දැන් අර අලියා වුණත් හෙන්ඩුවටනේ බය නේද? ඔව් ඉතින් හිතක ස්වභාවය වරුණ අර දුර්වල තැන් මේවා අපේ ජීවිතේ සමහරව ඒක සංවේදීකම කියලා හිතනවා. සංවේදීකම ඇතුළෙත් ඔය කතා කරේ දුර්වල තැනක්. අපිට මේ තමන්ගේ හිත තමන් පුළුවන් තරම් ඔය ඉන්ද්‍රිය භාවනාව හොඳට පුරුදු කරන්න කෙනෙකුට මං කිව්ව විදිහට එතෙන්ට එන්න පුළුවන් නම් එහෙනම් හිතන්න භාවනාවකදී යථා තත්ත්වයටපත් කරගන්න එහෙනම් එතන විකෘතියක් තිබ්බ හින්දානේ. ඒ කියන්නේ ප්‍රකෘතියක් හැදෙනවා නම් එතෙන්දී මේ භාවනාව මෙහෙම කරාම එහෙනම් අතන තියෙන විකෘතියක් හිතේ. එහෙමයි. එතකොට ඒ දුර්වලකම නිසා තමන් අපහසුතාවයටපත් වෙනවා නම් තමන් තේරුම් ගන්න මම මේක ධර්මයේ ඔස්සේ ශක්තිමත් කරගන්න ඕනේ. මට එතෙන්ට එන්න ඕනේ. දැන් මකුලුවන්ට බය දුවන අය අපි දැකලා තියෙනවා. ඒක මම දන්න එක්තරා නෝන මහත්මියක් ඉන්නවා. ඇය හරිම පෞරුෂමත්. හොඳ නායකත්ව තීරණ ගන්න හොඳ දක්ෂ චරිතයක්. එයා ඇත්තටම අපිත් එක්ක ඔය වැඩ කරනකොට මම දැකලා තියෙනවා අනිත් කාටත් වඩා හරි කියන්නේ අනික හැම වෙලාවෙම පිරිමියෙක් විදිහට වැඩ කරන්න කැමතියි කියලා හිතන කෙනෙක්. එයා චූටි කාලේ ඉඳලා මේ වෙද මහත්තුරුම හම්බුනහම අහනවලු පිරිමියෙක් වෙන්න බෙහෙතක් නැද්ද? සිරප් එකක් හරි කියන්නේ කසායක් මොකක් හරි නැද්ද පිරිමියෙක් වෙන්න. කියන්නේ අදටත් එයා දැන් සමහරලාට අපිට උපස්ථාන කරලා ඔය මේ ස්වාමීන් වහන්සේලාගේ ඇසුරේ වැඩ ඉඳලා මහාන වෙන්න තිබ්බනම් භික්ෂුවක් විදිහට කියලා හිත ඉන්නවා කවදා හරි ජීවිතේක පිරිමියෙක් වෙන්න ඕනේ කියලා ඕනකමින්. එතකොට එහෙම මේ දැන් පිරිමියෙක් වෙන්න බැරිකම හින්දා වරුණ වැඩ කරන්නේ පිරිමියෙක් වගේ. එහෙමයි. හරිද? කාන්තාවක් කියන එකවත් අමතක කරලා පිරිමියෙක් වගේ ශක්තිවන්තව යාට ඕනේ වැඩ කරන්න. හැබැයි ඉතින් චූටි මකුළුවෙක් දැක්කම ඇති. ඒ පිරිමිත් ඉන්නවා. දැන් මේ අර පිරිමියා වගේ පෞරුෂයෙන් වැඩ කරන මේ නෝනගේ සම්පූර්ණ ගැහැණුකම එළියට එන්නේ මකුළුවෙක් දැක්කම. ඉතින් මේ ඒ වගේ ඒක මානසිකව ඇති වෙන දුර්වලකම අපි තේරුම් ගන්න ඕනේ විකෘතියක්මයි හිතේ. ඒක අපිට හදාගන්න තියෙන්නේ භාවනාවෙන්මද? අවබෝධයෙන්. භාවනාව කියලා කියන්නේ අවබෝධයෙන්. ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්ද්‍රිය භාවනාව සූත්‍රය කියලා තියෙන වර්ණ හරි අපූර්ව සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ. මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මේ අපි වෙනම සාකච්ඡා කළ යුතු තරම් පුළුල් සූත්‍රයක්. ඒක සාකච්ඡා කරනවා නම් හොඳයි. මේ ප්‍රශ්නෙනුත් හිත එතකොට ටිකක් නිරාකරණය කරගත්ත හැකිනේ තවත්. අපිට දැන් ලබන සතියේ ප්‍රෝග්‍රෑම් දෙකක් තියෙනවා. අපි පොය දවස් වෙනනම් කතා කරමු. හොඳයි. අපි සෙනසුරාදා සිට්නෙත් අසපුරෑ තියෙනවමයි. ඒ වගේම පහවදා උදෑසන මෙත්නෙත් පාමුල තමයි මෙවර නැති වෙන්නේ. අපේ කැටවල හිමාලෝක නායක හඳුරන්ගේ දේශනාව පුරපසළොස්වක පොහොයෙන් පසුව එන ඉරිදා දවසේ ඔබට අහන්න පුළුවන්. පුරපසළොස්වක පොහොය දවසේ උදෑසන අපේ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ තමයි කූරගලට වැඩම කරන්නේ. ශ්වේත පූජා වැඩසටහනේ උදෑසන ධර්මානුශාසනාව ඇතුළු වැඩසටහන වෙනුවෙන්. අපි දුරකථනයට අවස්ථාව ලබා දෙන්න සූදානම්. දුරකථනයේ කෙනෙක් සම්බන්ධව සිටින දිග වේලාවක් හිටියා. ඔබට අවස්ථාව තිබෙනවා. ආයිබෝවන්. ආයිබෝවන් වර්ණ මහත්මයා මම නිගමයේ පෝල් බණ්ඩාර. ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ ධර්මදේශන අනුව අපිට හිත තමයි පාලනය කරන්න බැරි. අපි යමක් හිතුවොත් ඇත්තම අපිට යමක් කරන්න බෑ. අද හිරගෙවල් වල බලන්න හිරගෙවල් වල මිනිස්සු ඉන්නේ පොඩ්ඩක් හිතන්න නැති නිසානේ. එහෙම නැත්නම් ඇයි මේ හිත අපිට මේව මඩ දෙන්නේ? ඇයි අපිට හිත පාලනය කරන්න බැරි? ඒක නේ ඔබ වහන්සේගෙන් ධර්මානුකූල පිළිතුරක් බලාපොරොත්තු වෙලා. බොහොම ස්තුතියි. වර්ණ මේ හිත මේ සංසාරේ අපි පුරුදු කරපු විදියක් තියෙනවා. ස්වභාවයෙන්ම මේ හිතේ ආගන්තුක ආපු කෙලෙස් වලින් වැහිලා මේ හිත අර ඔය කියපු ප්‍රකෘතිමත් හිත නෙමේ විකෘතියක. දැන් අපි ඉස්සෙල්ලත් කතා කරේ විකෘතියක් කියලා. හිතක තියෙන ප්‍රකෘතිමත් ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයෙන් ඒ තියෙන ප්‍රකෘතිමත් ස්වභාවයේ හරිම මේ
නිවුණු පිරිසිදු හිතක්. එහෙමයි. ඒ නිවුණු පිරිසිදු හිත මේ ආගන්තුක කෙලෙස් නිසා වැහිලා අපිරිසිදු වෙලා කාලයක් තිස්සේ ඒක මේ ආත්මේ මේ අවුරුදු කීපයක් ඇතුලේ වෙච්ච දෙයක් නෙමෙයිනේ. ඔව්. කල්ප ගණන් අනන්ත මේ ආපු සසරේ අපිරිසිදු වෙච්ච එකක්. ඉතින් එතකොට ඔබ හිතන්න වරුණ අපේ මේ ජීවිතය තුළ උනත් පොඩි දෙයකට ඇබ්බැහි වෙච්ච ගමන් පුරුදුන ගමන් ලේසි නෑ ඒ ඇබ්බැහි වෙච්ච එක හදාගන්න. එහෙමයි. ඉතින් මේ අපිරිසිදුකම හිතේ තියෙන අපිරිසිදුකම කියන එක අනන්ත සසරේ එන විදිහත් එක්ක ඒ අපිරිසිදුකම කාලාන්තරයක් තිස්සේ මේ හිත පුරුදු පුහුණු කරලා තියෙන රාග කාලාන්තරයක් තිස්සේ මේ හිත පුරුදු පුහුණු කරලා තියෙන ද්වේෂ මෝහ මේවා නිසා වරුණ අපිට මේ හිත කොහොමවත්ම ලේසි දෙයක් නෙමෙයි. මේක දුෂ්කරයි. බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන දුෂ්කරයි. ඉතින් කොයි දේත් දුෂ්කර දේත් ජය ගන්න බැරි නෑ. දැන් අපි ආගන්තුකව හිතේ කිලුටක් එනවා නම් යම්කිසි දෙයක ඒකේ කියන්නේ මේකේ ප්‍රකෘති තත්ත්වයට ගන්න පුළුවන්. අපි හිතමු දූවිලි වලින් කොතන හරි වැහිලා අපිරිසිදු වෙලා තියෙනවා. එහෙනම් වරුණ ඒ දූවිලි වලින් අපිරිසිදු වෙච්ච තැන දූවිලි නැවත පිහදාලා පිරිසිදු කරලා ආපහු යථා තත්ත්වයට ගන්න පුළුවන්. ඉතින් හිත ගැන තියාගන්න අර මේක අමාරුයි බැහැ කියන තැනට වඩා මේක ගන්න පුළුවන් දෙයක්. මේක පිරිසිදු කළ හැකි දෙයක්. කරපු දෙයක්. මේක පොඩි ළමයි පවා රහත් වුණා මාර්ගඵල අවබෝධයට පත් වුණා. ඒතර පොඩි ළමයෙකුට උනත් මේ ධර්ම අවබෝධයට පත් වෙන්න පුළුවන්. ඒ හිත দমনය කරන්න පුළුවන් මේ ආත්ම ශක්තිය වීරිය තිබිලා තියෙනවා. ඒතර වැඩි හිටියෝ හැටියට අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපිට ලැබිච්ච මේ ජීවිතය තුළ අපිට මේක দমনය කරන්න බැරි නම් කියලා හැමතිස්සෙම තමන් කටයුතු කරනවා. මේක අර පෙන්වන්නේ වඩුවෙක් මේ ලීයක් තමන්ට ඕන හැඩවලට හදාගන්නවා. එතකොට මං මොන ලීද කතාව පහුගිය දවස්වල දැක්ක වීඩියෝව පොල් කට්ට කෙලින් කරනවා. වරුණ පොල් කට්ට ලෑල්ල වගේ හොඳට මේ හරියට මේ ස්ප්‍රිට් ලෙවල් එකක් තියලා බැලුවොත් එහෙම කිසිම ඇදක් මුකුත් නැති හරි තුනී ලස්සනට ලෑල්ල වගේ. දැන් ඔබට මේ මගේ ළඟ පේන මේසයක් තියෙනවා. මේ මේසේ තියෙන සමතලාභව ඒ විදිහටම පොල් කට්ටේ අරගෙන කැටයන් කපලා තියෙනවා. සියුම් කැටයන් ඇද්දලා කැටයන් මේ ට්‍රේ අර තේගෙන යන්න පුළුවන් ට්‍රේ ඒ වගේ ඒවා හදලා තියෙනවා. තනිකර කිසිම රවුම් තැනක් කොතනවත් නැහැ මේකේ. පදම් කරලාද මේ හදන්නේ? ක්‍රමේතුමා කියන්නේ. නමුත් ඒ වීඩියෝ බැලුවට පස්සේ එතුමා නොමිලේ උගන්වන්නත් කතා කරපු වීඩියෝවක් අන්තර්ජාලේ තියෙනවා. නේද? දැන් ඔය මම ඕකෙදි දැක්කේ මේ දැන් පොල් කට්ටක් ඒ තැනට නම්මෙසීලී කරලා කැටේනුත් කපනවා කියන්නේ කෙලින් කරලා ඒ හිතනේ හිතින්නේ ඔක්කොම කරන්නේ. එතකොට ඉගැන එතුම කාලයක් තිස්සේ හිතුවල කොහොමද මේක වැඩේ මට කරන්න ඕන කොහමරි කරන්න ඕනෙමයි කියන තැන මෙයා එක විදිවලට අත්හදා බලලා ඒ එතුම කියන එතුමගේම ක්‍රමයක් එතුම හොයාගෙන එක අර චූටි කෑලි කපලා එහෙම තියලා නෙමෙයි කෙලින්ම දිගෑරලා පොල් කට්ට හරිද. එතකොට මේ බුදු දහම තමයි මේ හිත ඒ නිසා මේ අදිස්ථානයක් ගන්න නම් මට මේක කරනවමයි කියලා ඒ වීරිය ඒ තියෙන අර ඉරිදිපාද තමයි අපිට කියන්න තියෙන්නේ. ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන මේ ඉරිදිපාද තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. ඒ නිසා හිත দমনය කරා නම් පොඩි ළමයි මේ ඉන්ද්‍රිය ධර්ම වල ඉරිදිපාද වලින් ඔබටත් පුළුවන් වරුණා. ඉතින් ඒ தത്വෙට හිත හදාගන්න අපේ හඳුරන්නේ කොහොමද හිත පිළිබඳ විග්‍රහය තියෙන්නේ මේ දේශනාවේ? බුද්ධ දේශනාවේ හිත පිළිබඳ මොන වගේ විග්‍රහයද තියෙන්නේ? හිත කියන්නේ මොකද්ද? හැම තැනම තියෙන හිත ගැන විග්‍රහ. දැන් අපි හිත හඳුන්වා දී තිබෙනවා. සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ තරම් අඳුනලා දුන්න ශාස්ත්‍රවරයෙක් නෑනේ වරුණ. එහෙමයි. මේ සිත ධම්මපදයේ ගාථා වලින් හිත ගැන අඳුනනකොට ගොඩක් වෙලාවට ඒ දූරංගමං ඒක චරං අසරීරං ගුහාසයන් මේ හිත අඳුන්වපු විදිය ගන්න හොඳම ගාථාවක්. එහෙමයි. අසරීරං ගුහාසයන් මේ හොඳ ගැඹුරු තැනක් එතන. ඒ කියන්නේ මේ ශරීරයට ශරීරයක් නෑ. මේක මේ හෘදය තුළ ගුහාවක් කරගෙන ඉන්නවා. කොතන හරි මෙයාට තියෙන්න බෑ පාක් වෙන්න තැන. ඒ වගේ. ඒද සමහර විටන් ඉන්න මේ හිත කියන්නේ හදවත කියලා. ඒක නෙමෙයි. නෑ ගුහා සයන්. මේ කොහේ හරි රිංගගෙන ඉන්නවා. ගුහා සයන් කියන්නේ ගුහාව නෙමෙයි. ගුහා සයන්. ගුහාවට වෙලා ඉන්නවා. එතකොට යා අසරීරං.
ඉතින් ගුහාවට වෙලා හිටියට හොයන්න බෑ හසරීරන් හින්දා. ඒක චරන් දූරන් ගමන් එයා දුර ගමන් යන්න පුළුවන් හිතක් කියන එක මොලෙත් නෙමෙයි. යන්නත් හදපු කාරණාවක් නෑ මොලෙත් නෙමෙයි හදවතත් නෙමෙයි. එහෙමයි. එතකොට මේ සිත ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ආකාරයේ තේරුම් ගන්න තියෙන්නේ මේ නාම ධර්මයන් ඔස්සේමයි වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මයන් තුල ඒ ක්‍රියාකාරී වෙන ස්වභාවය මේ මනස ඉතින් මනසේ තියෙන අර බාහිරින් ඔබ බලාපොරොත්තු වෙන ආකෘතියේ කතාවට තමයි අර ගාතාවෙන් අපිට ගන්න තියෙන හොඳම තැන මේ. එහෙමයි. මෙයාට ශරීරයක් නැහැ. මෙයා ඉන්නේ ගුහාව කරගෙන ගුහාවක් විදියට එයාට වාස භවනේ හැටියට එයා මේ හදවත තෝරගෙන තියෙනවා. එහෙම. ඒ කියන්නේ මගේ හිත දෙන්නම් ඔවා කියනකොට හાર્ට් එක මදින්නේ. ඔව් වැඩේ තියෙන දෙන්න එකක් නෑ එහෙම. හිත දෙන්නම් කිව්වට ඔය සමහරව අවු වෙනවා. එහෙම දෙන්න හිතන්නේ නෑ නේ. නේ ඉතින් හිතේ යාවම හිත ඉන්නවා කියන්නේ හිත දීලා වගේ තමයි. ඒ කියන්නේ එයා විතරයි දැන් එයාගේ හිතේ වැඩ කරන්නේ. භෞතික දෙයක් නෑ. ඔව්. මේ මම මගේ හිතේ භාග්‍යතුන් වහන්සේ ගැනම හිතනවනම් අපි කියනවා ස්වාමීනි මගේ හිත මම වහන්සේට පූජා කරනවා. හිත ගියා කියන්නේ මට එයා ගැන හිත ගියා. එහෙමයි. ඒ වගේ තත්ත්වයක් අපි තවත් එමතුමකට අවස්ථාව දෙනවා. අයිබෝවන්. ආයුබෝවන් තෙරුවන් සරණයි. මම කළුතරින් ගුරු මාතාවක් කතා කරන්නේ. මම net එකේ හැම බණම මම අහනවා. ඔය ස්වාමීන් වහන්සේගේ බණ විශේෂයෙන්ම අහනවා. එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි මම ගොඩාක් පින් කරන කෙනෙක්. ඒ කියන්නේ මම මේක නමට කියනව නෙවෙයි. නමුත් මට හැම නිතරම තරහක් තියෙනවා. ඉතින් ඒක සමහරක් මේ මෙතන තරහක් මොනවාක්වත් නැහැ මට මොකද මොකක් හරි කලින් දෙයක් හරි මතක් වෙලා මට ඒක මතක් වුණා මගේ හිතේ තරහ මං ඉතින් මේක තේරෙනවා මට තරහක් කියලා මං ඒක කොහොමද හරි මග හරිනවා නමුත් ඒ වගේම නිතර එනවා මට මං තනියෙන් ගොඩක් වෙලාවට මගේ මේ ෆෝන් එකකින් උනත් මම මේ බුදුබණ ඔය YouTube එකෙන් ගත්තා තමයි මං විවේක වෙලාවට වැඩ කරන්නේ හැමතිස්සෙම ඉතින් මට ඒව මං දාගෙන ඉන්නේ ඒක නිසාමයි නමුත් මම නිකන් වෙලාවට මම බුදුගුණ මානසිකාරේ එහෙම කර ඉන්නවා මම විවේක වෙලාවට පොත් බලන්නේ නැත්තම් එහෙම ළමයිගේ ඉස්කෝලේ වැඩ නැත්තම් මම එහෙම කරනවා නමුත් මට ඒ වෙලාවට මේ ප්‍රශ්නේ එනවා මට ඔබ වහන්සේගෙන් මම අහන්නේ මොකක්ද වෙනවා ඔබතුමියගේ ප්‍රශ්නේ අපේ හාමුදුරන් වහන්සේගෙන් අපි අනුශාසනාවක් ලැබුම අපේ හාමුදුරන් මට අවසර සයන්ස දැන් මේ ඒටම මමත් යම් කාරණාවක් එකතු කරන්න කැමතියි දැන් අර ඔබ වහන්සේ කිව්වා මේක මේ භාවනාව සම්බන්ධව දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් එතකොට බුදු ගුණ සිහිපත් කරනකොටත් අර අරහං සම්මා සම්බුද්ධ මේ ආදි වශයෙන් කියලා මටත් හිතෙනවා දැන් ඔතනදී මෛත්‍රී භාවනාවේදී ස්වාමීන් වහන්සේ දැන් ඇලෙනවා ගැටෙනවා සමහරු කැමති අය ගැනත් මෛත්‍රී කරන්න වෙනවා අනිත් පැත්තෙන් ගැටෙන අය පිළිබඳවත් මෛත්‍රී කරන්න වෙනවා එතකොටත් ওই ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන් නේද මේ අම්මා මම හිතන්නේ මේ යොමු කරන ප්‍රශ්නේ වරුණ මම අන්තර්ජාලය තුල කියන්නේ පොඩි සමීක්ෂණයක් වගේ කරා කාලයක් මේ තරහ පිළිබඳව එහෙමයි කොඩ් හිතා ගන්න බැරි තරම් මේ තරහ නිසා පීඩා විඳින අය ඒ තරහෙන් හිත නිදහස් කරගන්න උත්සාහ කරන අය බොහෝ අපි දැක්කා මේ අනේ සයන්ස අපිට මේකට උත්තර දෙන්න පැහැදිලි කරලා දෙන්න කියලා එල්ලීම් කරනවා. ඉතින් ඇය අන්තර්ජාල භාවිතයක් කරනවා නම් මම ඇයට යෝජනාවක් කරනවා සහ කවුරු හරි එහෙම මේ ඇය අහපු ප්‍රශ්නේ ඇය අහනකොට අනේ මටත් ওই ප්‍රශ්නේ තියෙනවා කියලා හිතෙනවා නම් වරුණ තරහ දුරු කරන සරල අභ්‍යාස කියලා මම දේශන පෙළක් කරා මේ බික්කු ගෝතම කියන නමින් අපේ YouTube නාලිකාවක් තියෙනවා. ඒ YouTube නාලිකාවේ ඇති තරහ දුරු කරන සරල අභ්‍යාස. මේ සරල අභ්‍යාස කියන වචනයෙන් පාවිච්චි කරේ අභ්‍යාසයක් විදිහට කරන්න. මොකද මමත් වරුණ මේ ගොඩක් සංවේදී වෙලාවකට හැබැයි ඒක ඇතුලේ මටත් සමහරලාට හරි පොඩි දෙයකදී ඉක්මනට තරහ ඇති වෙන අවස්ථා තිබුණා. ඉතින් අදටත් තියෙනව නැත්තේ නෑ. හැබැයි මේ වේදී දැන් මේ තරහ කියන එකට බය වෙනවනේ අපි මේ ධර්මයට එන අය මං කියන්නේ ධර්මයට එන අය තරහ කියන එකට බය වෙනවා බය වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ඇයි හේතුව අච්චර අර පින් කරපු දැන් මේ අම්මත් පින් කරන කතාවෙන්නේ කිව්වේ මං ගොඩක් පින් කරනවා කියලා ඒත් බය තියෙන්නේ ඇත්තටම ධර්මාශෝක රජතුමා කොච්චර පින් කරාද එතුමාට සමාන වෙන්න අපි කවුරුත් නැහැ පින් කරන්නේ එතකොට එතුමා හැබැයි
පොඩ්ඩි තරහ සිතුවිල්ලක් නිසා යම් සීමිත කාලයකට උනත් ඔබ දන්නවරුණ මරණාසන්න මොහොතේ ඇතිවෙච්ච තරහ සිතුවිල්ලත් එක්ක එතුමෝ දුගතියකට දානවා. එහෙම පිඹුරෙක් වෙලා ඉපදුනා කියලා අපි ප්‍රේත පිඹුරු ආත්මයකට යනවා හිම. ඒතකොට බලන්න වරුණ එහෙනම් තරහට බය වෙන්න ඕනේ. එහෙමයි. මොකද තරහ කියන අකුසලයි. හැබැයි ඒ බය දැන් තරහ තුළ උද්දච්ච තියෙනවානේ. ඒක අන්තිමට ඒක කුකුච්චට යවන්න හොඳ නැහැ පසුතැවි. මං කිව්වා දැන් තරහ යනවනේ අනේ මට තරහ මේක නැති කරගන්න බැහැ මහ පුදුම විදිහට තරහ යන හිතක් මට තියෙන කීකේ පසුතැවෙනවා නම් පසුතැවීමත් තරහක්. හරිද? පසුතැවීම තුළ තියෙන ගැටීමක්. ඒතර තරහ නිසා තව තරහක් හදා ගන්නවා වගේ වැඩක්. එහෙමයි අපි. ඉතින් ඒක නෙමෙයි විසඳුම. ඉස්සලම තේරුම් ගන්න ඕනේ මේක ඊටාම සියුම්ම දුරු කරන්න අමාරු කියන්නේ අමාරුයි කියන එකෙන් අදහස් කළේ සෝවාන් වුණත් පටික කියන සංයෝජනේ නැති වෙලා නැති. ඒ කියන්නේ තරහ ඇති වෙන්න පටික සංයෝජනේ තියෙන තාක්කල් සෝවාන් වුණත් එහෙනම් පටික සංයෝජනේ තියෙනවා කියන්නේ සෝතාපන්න වුණත් තරහ තියෙනවා. සකදාගාමී වුණත් තරහ සම්පූර්ණ නැති වෙලා නැහැ. එහෙමයි. අනාගාමී වෙනකම්ම තියෙන දෙයක් මේ තරහ කියලා කියන්නේ. ඉතින් එහෙනම් ආයි මොනවද කතාව? එතකොට වරුණ සරලව තේරුම් ගන්න ඕන දේ තමයි අන්න එතන ඉඳලා හිතන්න මේක පොදු ප්‍රශ්නයක්. හැබැයි මම මේ තරහ දුරු කරන්න ඕන කරන තැනට මගේ හිත පුරුදු පුහුණු කරන්න ඕනේ. මම ඒක සතියෙන් තේරුම් අරගෙන ඒක වීරියෙන් දුරු කරමින් මම ඒකට අවශ්‍ය වැඩපිළිවෙලකට මගේ හිත හික්මවන්න ඕනේ. ඒකෙදී අපි කියමු තරහ ඇති වෙච්ච කෙනේ තරහ නැති කරන්න කියන තැනට වඩා තරහ ඇති වෙන හේතු තියෙනවා. එහෙමයි. මෙන්න මේ හේතු අඩු කරගන්නයි මම ඔය අභ්‍යාස කරලා තියෙන්නේ. එහෙමයි. අපි දැන් වෙලා තියෙන තරහ කාවට පස්සේ තරහ නැති කරන්න හදනවා. ඒ වෙලාවට වරුණ අමාරුයි. ඒ කියන්නේ තරහ ආවට පස්සේ තමයි හැම උත්සාහයක්ම දරන්නේ. එතකොට වෙන්න අර පෝල් මහත්තයා වගේ හිරේ තමයි කියන්නේ වෙන්න ඕන දේ වෙලා ඉවරයි. තරහ ආපු ගම. ඒ සමහරව එහෙමත් කියනවනේ. ඒ දැන් වැඩක් නැහැ ගැන කතා කරලා කියලා ඒකත් ඒ කියන්නේ ඒ වෙලාවට වරුණ ආයි හිත පාලනය කරගන්න අමාරු තරමට තමන්ගේ හිත ලොකු ආවේගශීලීව හදිසි තීරණ ගන්නවා. තරහක් ඇති වෙන්නේ ඇයි? හේතු නිසා. අන්නේ හේතු තේරුම් ගන්න ඕනේ. හේතු තේරුම් අරගෙන හේතු අඩු කරන තැනට අපි හිත අභ්‍යාසවල පුරුදු පුහුණු කරනවා නම් ඒ හේතු අඩු වෙගෙන යනකොට තරහ නිකම්ම අඩු වෙනවා. ඔන්න ඔතන හේතු හදාගන්න වැඩපිළිවෙල තමයි බික්කු ගෞතම කියන YouTube නාලිකාවේ ඔය තරහ දුරු කරන සරල අභ්‍යාස කියන එකේ අපි කියලා දීලා තියෙන්නේ. ඉතින් දැන් අපේ මම තවදුරටත් මේ අභ්‍යාස පෙළක් ඉදිරියේ කරනවා මේ එක්තරා හේතු කීපයක් මත දැනට අපි චුට්ටක් తాවකාලිකව නැවැත්තුවා. දැනට කරපු ටිකෙන් ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා. සමහරව අදටත් මට කතා කරලා කියන අවස්ථා තියෙනවා මේ දේශන පෙළ ගොඩාක් උදව් වුණා කියලා. ඒක මමත් මගේ ජීවිතයේ අත්හදා බලපු කියන්නේ ධර්මයේ ඔස්සේම ගත්ත විවිධ අභ්‍යාස අත්හදා බලලා කියපුවා. මේක හරියටම මේ හිතට හුරු වෙන දේ හුරු කරගන්න පුළුවන් දේවල් අපිට හඳුනන්නේ කෙටියෙන් හරි අපේ එක අභ්‍යාසයක් හරි අපේ ශ්‍රාවකයන්ට පහදලා දුන්නොත් මම ඒක දැන් කොහොමද කරන්න හිටියේ මොකද හේතුව දැන් හැමෝටම බලන්න බෑනේ ඒ නිසා වරුණ අපි එක දෙයක් හැටියට සමහර අවස්ථාවලදී මේ හිතේ සමහර අය ඉන්නවා අපි කියමු අපිට ඇතැම් අය දැක්කම තරහ යනවා. ඒ අයගේ ක්‍රියාකලාප අපිට පේන්න බෑ. සමහර වෙලාවට වැඩ කරද්දි තරහ යනවා. දැන් මම මේ ඊයේ පෙරේදා මම ඔය මේ YouTube නාලිකාවේ නැති කතාවක් කියන්නේ. ඊයේ පෙරේදා වරුණ ධර්ම දේශනාවකට වැඩම කරලා මම එතෙන්දී මේ හැමෝගෙම ඇහුවා අද දවසේ තරහ ගියපු එක හේතුවක් හරි මට කියන්න කියලා. එහෙමයි. එතකොට සංවිධානය කරන ප්‍රධාන මහත්තයාම අතොස්සලකුවා අපේ හාමුදුරනේ මේ ඒක සංවිධාන දෙකක් වැඩිහිටි සංවිධානයකුයි පොඩි අයගේ සංවිධානයක තියෙනවා. දැන් පොඩි අයගේ සංවිධානයේ ඉන්නෝනේ ළමා කුරුට්ටු ටික. පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නවා චූටි ළමයි ටික. මේගොල්ලන්ට එන්න කියලා වෙලාවක් දීලා මේ පින්කමේ සංවිධානයට වලට මේගොල්ලෝ පරක්කු වෙලා. දැන් මේ මහත්තයාට තරහ ගිහිල්ලා මේ ළමයි පරක්කු වෙච්ච එකට. එතකොට මල් වගේක් සරසනවා වගේ මොන හරි වැඩ ටිකකට. ඉතින් ගොඩක් වරුණ මේ හිත දැන් එතුමා ලස්සනට පාවඩයක් දෙපැත්තේ මල් සරසලා ඔහොම හදලා තිබුණා.
එතුමගේ හිතේ එනවා ලොකු මේ හිතේ කලබලයක් මේක පරක් වුණොත් එහෙම මේ මල් ටික සරස ගන්න බෑ. එහෙමයි. එතකොට දැන් අපි අපේ හිතට මේක අනිවාර්යෙන් කෙරෙන්න ඕන දෙයක් හැටියට දැන් දාගෙන තියෙනවා. අන්තිමට ඒ දේ කරගන්න බැරි වෙනවා කියන එක තුල දැන් අර ළමයිත් එක්ක ගැටෙනවා. මං මේ මහත්තයන් ඇහුවා දැන් මේ ගමේ තව ළමයි ගොඩක් ඉන්නව නේද? මේ ගමේ ඉන්න අනිත් ළමයි අතරේ තියෙනවද ඔය විදිහට මේ ඔබතුමාට තරහ එනවද අනිත් ළමයි ගැන ගමේ ඉන්න? නෑ. දැන් පරක් වෙච්ච ළමයි කියලා කියන්නේ මේ වැඩ කරන්න ආපු අයනේ. අපිට ගොඩක් කලාවට වරන මේ වගේ තරහ යන්නේ මේ අපිත් එක්ක ඉන්න අය සමීප අය නේද? එතකොට ඒ කියන්නේ ගමේ අනිත් අය ගැන එහෙම හිතිලවත් නැහැ. ඔය වැඩට උදව් කරන්න ආපු නැති පැත්තකටවත් ආවේ නැති ළමයි ගැන ඔහොම තරහ ගියේ නෑ බැන්නෙත් නෑ. එහෙමයි. ඒ වගේ මටත් එක සිද්ධියක් මතක් වුණා. මගේ තාත්තව දවසක් මම මහාන වෙච්ච අලුත අපේ ආරාමික මේ පොඩි වැඩ වගේක් කරගන්න ගෙන්නගෙන ඒ වෙලාවේ තාත්තා කරපු චූටි දෙයක් වැරදිලා මං තාත්තට හොඳටම දොස් කිව්වා ඒ වෙලාවේ. මහාන වෙච්ච අලුත මේ දොස් කිව්වම තාත්තා අර පහළ ගෙදරක් එතන පල්ලෙහා ගෙදරක් පේනවා මේ නිකන් ඇඟට පතනුන දෙරෙන්න අර ගේ පැත්ත පෙන්නලා කියනවා එතන හිටපු හාමුදුරුවන්ට අපේ හාමුදුරනේ ඔය බැනුම ඇහුවේ නැහැ නේ ඉතින් අර පහළ ගෙදර මිනිස්සු කියලා. ඔය කියව කතාවමයි ඉතින්. ඔව් ඒ කියන්නේ නොතේරෙන ඒ කියා කිව්වේ වැඩ කරපු හින්දා තමයි බැනුම් අහන්නත් උනේ කියලා. ඔව් එතෙන්ට ආපු නිසා. ඔව් ඉතින් ඒ වගේ සමහරලාට අපිත් එක්ක මේ සමීපව ඉන්න අයට අපි හරියට දොස් කියනවා බයිනවා නේද? වරුණ ඒ වෑදී ඔවුන්ගේ හැකියාව දුර්වලකම් මත සමහරලාට අපි බලාපොරොත්තු වෙන දේ අපිට කරගන්න බැරි වෙනවා. මේ අපිත් එක්ක දැනටත් ළඟ වැඩ කරන හැම සමහර අයගෙන එනකොට මම ගොඩක් වෙලාවට අර ඒ තරහ සිතුවිලි එන්න කලින්ම හිතට නිතර පුරුද්දක් හැටියට ගන්නවා මේ මෙයා මගේ අම්මා වෙලා ඇති තාත්තා වෙලා ඇති මේ සංසාරේ. බුද්ධ වචනයක් ඔස්සේ බැලුවොත් එහෙම මේ සසරේ අම්මා වෙච්ච නැති කෙනෙක් නැහැ තාත්තා වෙච්ච නැති කෙනෙක් නැහැ. එහෙමයි. හැම කෙනාම අපේ අම්මා වෙලා ඉඳලා තියෙනවා තාත්තා වෙලා ඉඳලා තියෙනවා. එතකොට ඒ බුද්ධ වචනයට ශ්‍රද්ධාව ගෞරවය තියෙනවා නම් අපි අපේ හිතට තරහක් වෙන ඕන කෙනෙක් ගැන අපිට ඒ ඇහින් බලන්න හිත පුරුදු කරගන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ නමක් මට කාලයක් තිස්සේ හරියට මං උදව් කරනවා හරියට. හැබැයි කොච්චර උදව් කළත් ඒ ස්වාමීන් වහන්සේගේ තියෙන පුරුද්දක් මේ වැරද්දක් දකින්නවා සහ මමම උන්වහන්සේට උදව්වට සම්බන්ධ කරන දායකයොත් එක්කම මේ අහේතුකව මට දොස් කියකින් මම මේ උදව් කරනවා සෑහෙන උදව් කරනවා. එතකොට මට දැන් අනිවාර්යෙන් වරන ගැටීමක් එනවනේ එන තැනන්නේ. ඉතින් මං අන්න අර බුද්ධ වචනේ ඔස්සේ හිතන්න පටන් ගත්තා මේ ස්වාමීන් වහන්සේ මගේ අම්මා වෙච්ච හැටි තාත්තා වෙච්ච හැටි මේ සසරේ. එහෙමයි. හිත ඒ ස්වාමීන් වහන්සේ ගැන මං ඒ තරහ ඇති වෙන කෙනෙක්නේ. ඒ නිමිත්තක් හිතන්න පටන් ගත්තට පස්සේ වරුණ මට ඒ ස්වාමීන් වහන්සේගෙන් මොනවා හරි ආයි පීඩනයක් ඇති කරන දෙයක් එනකොටම මං වෙනුවෙන් අනන්ත සසරේ කරලා තියෙන කැපකිරීම මතක් වෙන්නේ. අම්මා වෙච්ච හැටි තාත්තා වෙච්ච හැටි. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන කොච්චර කැපකිරීම කරන කෙනෙක්ද? කරපු කෙනෙක්ගේ ඇහින් අපිට අපේ හිතේ තරහ ඇති වෙන අය දිහා බලන්න පිටුරුසෙනෙහක් ඇති වෙන්නේ. පුරුද්දක් හදා ගන්නවා. ඒතර ඒක සත්‍යක් ගැනද ඕනම දෙයක් ගැන ඕනම කෙනෙක් ගැන හතුරු ගැන උනත් කොටින්ම අපි කියමු සමහර දේශපාලඥයෝ ඉන්නවා සමහරට පේන්න බෑ. ඔව් නයි පොළොම. හරිද? ෆොටෝ එකක් දැක්කත් තරහ යනවා. සමහරට තුම මුස්ලිම් දේශපාලඥයෙක් වෙන්න පුළුවන්. මේ අප්පිරියයි. ගොඩක් වෙලාවට තමන්ගේ පක්ෂ කියන එකට මේ ප්‍රතිවිරුද්ධ පැත්තෙන විපක්ෂ අයව පේනකොට තරහ යනවා. ඔන්න ඔය අම්මා වෙලා තියෙනවා මෙයා මගේ සසරේ තාත්තා වෙලා තියෙනවා කියන සංඥාව හැමතිස්සෙම ඒ අය ගැන හිතට ගන්න බුද්ධ වචනයට අනුව මෙයා මගේ අම්මා වෙලා ඒකාන්තයෙන් තියෙනවා. මෙයා මගේ තාත්තා වෙලා තියෙනවා මේ මගේ අම්මා වෙච්ච කෙනාට මට මේ තරහ එන්නේ කියන අභ්‍යාසය නිතර හිතට පුරුදු කරොත් එහෙම ගොඩාක් අර තරහ ඇති වුණාම නැති කරන්න නෙමෙයි ඇති වෙන එක අඩු වෙනවා. ඒ චරිත ගැන. ඒ වගේ අපිට පුළුවන් අපි විටින් විට මේ වගේ එක හොඳයි ඒ අම්මා අහපු ප්‍රශ්නේ වගේ හිතේ තියෙන ප්‍රශ්න හිතේ තියෙන පීඩා හිත ගැන කතා කරනලා එළියට ගන්න ඕනේ. හඳුනන අපි සමහර අයකින් දකිනවා අපිට පේන හේතුවක් නැහැ කුමක් හෝ හේතුවක් හදාගෙන තරහ වෙන අය. ඒව කේන්ති ගන්න අය. මොකද්ද අපේ හඳුනන ඒකට හේතුව අහේතුකව එහෙම ඇති වෙනවද? ඔබ වහන්සේ කිව්වා දැන් හේතු නිසා හේතු හඳුන ගන්න කියලා. ඒ තමන්ගේ හිතේ තරහ ඇති වෙන හේතුව. තරහක් ඇති වෙන්න හේතු දෙකයි තියෙන්නේ. එකක් තමයි අයනිසෝමනසික කරානික තමයි පටික නිමිත්ත. එහෙමයි. අපි යම්කිසි දෙයක් නිමිත්ත කරගන්නවා, ගැටෙන නිමිත්තක් කරගන්නවා. ඒ අන්නේ
නිමිත්ත පටික නිමිත්තක් කරගන්න එක තමයි මේ තරහට හේතුව. එතකොට අපි ඒක පටික නිමිති වෙන්නේ නැති තැනට ගෙන යන්න ඕනේ. දැන් නිකන් හිතන්න වරුණ මේ සමහර කෙනෙකුට ඇඳුමක් දැක්කම මේ ඇඳුම මට පේන්න බැරි ඇඳුමක් කියලා දැන් ඔන්න හිතේ හදා ගන්නවා. මේ ඒක නොතේරුණාට අවසානයට උපාදානයක් ඒක. හරිද? මේ උපාදානයේ පටික නිමිත්තක් කරනවා යම්කිසි තැනකදී හිතන්නේ ඒ ඇඳුම ඇඳගෙන ඇවිල්ලා තියෙනවා කවුරු හරි කෙනෙක් වන්දනා කරන්න දල්දා මාලිගාවට. දැන් මොකද වෙන්නේ? මට මතකයි සිංහල අයත් අඳින ඇඳුමක් තියෙනවා ඔය මේ කුර්තා ඊට පස්සේ මේ ඒකට සල්වාරි කියලා එහෙම ඇඳුම් තියෙනවා. ඒවා හැබැයි සිංහල අයට අනන්‍ය වෙච්ච නෙමෙයි වෙනත් ජාතිකයන් අඳින ඇඳුම්. එතකොට මේක දැන් සිංහල අයත් අඳිනවා. මන් දන්න එක මහත්තයෙක් හිටියා. මේ මහත්තයා මට කියනවා හාමුදුරනේ මට ඔය සල්වාරි නම් පේන්න බෑ. ඔය අර අරුන් අඳිනේවනේ. හරිද? මේ මහත්තයා දැන් මේ හදාගත්ත උපාදානයක් වරුණ. දැන් මේ මහත්තයා මේ උපාදානේ කොපමණ දුක ගේනවද කියනවනම් මෙතුම මට කියන අපේ හඳුරන්නේ දවසක් මං ගිහලා හරි සාන්තව හිටියා දල්දා වහන්සේ ළඟ වාඩි වෙලා වැඳ අයියෝ ගෑණියෙක් ආවේ නැතයි අර සල්වාරියක් ඇඳගෙන මට දැක්ක ගමන් පුදුම ගේ මාළුනේ මේ බුදුහාඳුර හම්බෙන්නේ නැතෙන්ට මුන්ට ඇඳන් ඉන්න බෑනේ මේ අපේ ඇඳුම හරියක් ඇඳන් වරේ දැන් මේ මහත්තයට තරහ ඇවිස්සලා දැන් මොකද උනේ අර රූපේ පටික නිමිත්තක් කරා. පටික නිමිත්ත හදාගත්තේ තමන්ගෙම මේ අනවශ්‍ය උපාදානයක් එක්ක. ඒ වගේ මේ හිතේ අපි අනවශ්‍ය උපාදාන හරියට හදා ගන්නවා. එහෙමයි. අර එක තාත්තා කෙනෙකුයි අම්මා කෙනෙකුයි මට පහුගිය දවසක් කියන ඒගොල්ලන්ගේ අවුරුදු 40ක විතර දුවෙක්. ඒ දුව ස්වාධීනව හොඳට හිතලා වැඩ කරනවා මේ විදේශ රට උපාධිධාරී ගත්ත තේරෙන නෝන කෙනෙක්. මේ නෝන ගැන මේ අම්මයි තාත්තයි ලොකු ගැටීමක ඉන්නවා. මොකද්ද ගැටීම? අපෙන් අහන්නේ එයාට ඕන විදිහට ඔක්කොම හිතලා වැඩ කරන්න. හරිද? මේ එයාට ඕන විදිහට තීරණ ගන්නවලු. දැන් අවුරුදු 40ක විතර කෙනෙක් ඉතින් එයාට ඕන විදිහට තීරණ ගන්න බල වයසක් නේ වරුණ. මේ ඉස්කෝලේ යන ළමෙක් නෙවෙයිනේ. මං ඒ තාත්තට මට එක දෙයක් ඇහුවා. සමහර අම්මලා තාත්තලා මට හම්බෙලා තියෙනවා අම්මේ තාත්තේ. ඒ අම්මලා තාත්තලා අපිට කියනවා අපේ හාමුදුරනේ මේ ළමයි කිසි දෙයක් කරන්නේ හැම දෙයක්ම ඇඟිල්ලෙන් එන යන ඔක්කොම කියන්න ඕනේ. කියන අම්මලා තාත්තලා හරියට හම්බෙනවා. ඒතර එයාලා හිතන්නේ හැමතිස්සෙම මින් හිතලා වැඩක් කරන්නේ නැහැ නේ මේ ළමයි. එහෙම කරනනම් කොච්චර හොඳද කියලා පත ඉන්නවා අර අරගොල්ලෝ. ඔව්. ඒතර දැන් හිතලා වැඩ කරන ළමෙක් හම්බෙච්ච අම්මයි තාත්තයි අනිත් පැත්තෙන් හිතෙනවා මේ මෙයා ඔක්කොම යාට ඕන විදිහට හිතලා කරනවා මේ කියන එක එයාට ගැටීමක් වෙලා යම්මට තාත්තට. ඔව්. ඒ කියන්නේ උද්දච්චයද ඒත්. මේ ඔක්කොම උපාදාන දෙපැත්තෙම බලන්න. එතකොට මේ ළමයා තේරෙන වයසක නම් ඒ ළමයා අනික මේ මෝඩෙක් නෙමෙයි උපාධි ගත්ත. එහෙම තේරෙන වයසක ළමෙක් නම් එයා ගන්න තීරණවල එයාට ඕන දේ කරන්න ඉඩ දෙන්න. සමහරවිට අපි හිතමු කඩේක ගිහිල්ලා මොන හරි ගත්ත එළවලුවත් ඇති බයින්න. මොනවද අද්දත් ගෙනල්ලා ඇයි මේ මෝඩයි මේවා එළවලු ටිකක්වත් ගන්න දන්නේ නැහනේ. මොන දැන් පහිනෝ. මං යාමට අතරේ මේ ජීවිතේ දැන් ඔක්කොම අතහරින්න ඕන වයසේ එළවලුවටයි අලු කෙහෙල් ගෙඩියටයි ඔක්කොටම හිත ඔහොම අවුස්ස ගන්නව නම් වරුණ කොහොමද ජීවිතේ අන්තිම කාලේ හිත දමනය කරගන්නේ? ඒ නිසා දැන් අතහරින තැනට ගන්න ඕනේ හිත. මෙන්න මේ වගේ අනවශ්‍ය උපාදාන පුරෝගෙන ඉන්නවා. නොතේරුණාට ගෙදර හෝ බාහිර සමාජය හෝ වැඩිපුර තරහ ගිහින් තියෙන මෙන්න මේ අනවශ්‍ය උපාදාන වලින් හැදිච්ච පටිඝ නිමිති වලට. අනවශ්‍ය හේතු ටිකක් තමයි අරන් හිත දිහා බැලුවොත් එහෙම මේ පුරෝගත්ත උපාදාන වැඩි අනවශ්‍ය විදියට නිමිති හැදිලා පටිඝ නිමිති දකින්නද බුදුන් අඳින්න කියපු තැන උනත් අන්තිමට තරහ උසවස ඉන්නවා වන්දනා කරන්න කියලා වරුණ. එහෙමයි. දැන් ඒ වගේ තත්වයන් තුල අපි ඇත්තටම දැන් සවනසර මං අහපු කාරණාවේදී අපි දැන් එහෙම නිතරම එහෙම ප්‍රශ්න එනකොට තව ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ අතර අපේ ප්‍රශ්න ටිකක් තියලා අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව දෙමු. කෙනෙක් ඉන්නව නැන්දිලා අවස්ථාව තිබෙනවා ඔබට. අයිබෝවන්. අයිබෝවන්. ටික වෙලාවක් හිටිය දුරකථනේ දැන් ඔන්න අවස්ථාව තියෙනවා. දැන් අද දවසේ අවසාන හැමතුම වෙන්න පුළුවන්. ඔබට අවස්ථාව තිබෙනවා. තේරුවන් සරණයි. අපේ හාමුදුරනේ මේ සිත පිළිබඳව කතා කරනකොට අපේ බුදුහාමුදුරු තමයි ප්‍රඥාවන්තන විද්‍යාඥයා ලෝකේ ඉන්න එකම සිත පිළිබඳ ගැඹුරු අර්ථකථන තියෙන. ඇත්තටම අරමුණු ආයතන 6කින් එන අරමුණු පාලනය කිරීමේ මූලික ස්ථානයේ හිත කියලා තමයි අපිට වැටහෙනවා සමහර අවස්ථාවල. ඒ නූතන විද්‍යාඥයන්ට අවයවයක් හිත කියලා අවයවයක් හොයාගන්න බැරි.
මුළු ශරීරෙම කැපුවත් හිත කියන අවයවය හොයාගන්න බෑ මේ කියන්නේ විඥාන සමූහයක්. මගේ ගැටලුව මේ කරුණාවෙන් මට පහදලා දෙන්න අපේ හම්බුනේ. දැන් අපි ජීවත් වෙනවා ඊට පස්සේ මැරිලා යනකොට අපේ විඥානය යන ඒ සමග යන බව තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. මට දැනගන්න ඕන අපි හැමදාම මනෝත්සාහත්ම ලබන්නේනේ. අපි ප්‍රේතාත්ම, තිරිසන්නාත්ම, වෙනස් සත්තු කොහොමද ඕන කෙනෙක්. නමුත් අය ඒ විඥානයේ ඒ දිගටම සංසාරේ එකම විඥානයේද හැම ආත්මිකතම යන්නේ අපේ හම්දුරනේ. ආයුස්මාච විඥාන. අපි එවන කියන්නේ මේ කයෙන් විඥානේ බැහැර වෙනවායි කියනවා. එතකොට උපත ලබනකොට කියනවා විඥානය බැහැගත්ත කියනවා. එහෙමයි. එතකොට මේ බැහැර වෙනවා සහ විඥානේ බැහැගත්තා කියන එකත් එක්ක ගලප ගන්නවා. එහෙනම් බැහැ ගන්න නම් යන්න එපා. ඔව්. එහෙනම් මේ ගිහිල්ලා බැහැගත්තා කියලා. වරුණ සාති කියලා හිටියා භික්ෂුවක්. ඒ භික්ෂුවට තිබ්බේ ඔන්න ඔය මතේ. එයා හිතාගෙන හිටියා භවගාමී විඥානයක් කියලා. භවයේ යන එකම විඥානයක් භවෙන් භවයට යනවා. දැන් මේ අම්මා අහපු මේ කාරණේමයි සාති කියන භික්ෂුව දරාගත්තේ. එහෙමයි. ඒ අදහස කොච්චර භයානකයිද කියනවා නම් එහෙමයි. වරුණ මේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලේ මේ සාතිට බුද්ධ ශාසනයේ හෙවණැල්ලවත් වැදිලා නැහැ කිව්වා. එහෙමයි. ඒ කියන්නේ විඥානයේ භවෙන් භවයට යනවායි කියලා හිතන තැන බුදු සසුන තුල හෙවණැල්ලවත් වැදිලා නැහැ කියන තරම් ඒ කතාව බරපතලයි. ඒ කියන්නේ හැමදෙරනේ දැන් සමහර තැන්වලදී අපිටත් ඔහොම හිතෙනවනේ. සමහර කාරණා දැක්කහම හිතෙනවා එහෙනම් මේ විඥාණයම තමයි යන්නේ නැත්තේ කියලා බැහැ ගන්න නැත්තේ කියලා. ඒක විචාරය තමයි තියෙන්නේ. අපි මෙහෙම කියමු වරුණ මේක තේරුම් ගන්න. අපි මේ ධර්මදේශනාවට කලින් මේ බුද්ධ වන්දනා කරන්න කියලා ඔන්න කවුරු හරි මේ සිද්නේතසපු පටන් ගන්න කලින් පහන පත්තු කරලා ආවා. බුදුරජාණන් වහන්සේ දෙසා පහනක් පත්තු කරලා ආවා. දැන් යා ගිහිල්ලා බලනකොට තාම මේ පහන හොඳට පත්තු වෙනවා ඒ විදියටම. එහෙමයි. ඒතර මෙයා හිතනවා නම් ඒ දැල්ලමයි තාම තියෙන්නේ. ඇත්තටම බැලුවොත් කවුරු හරි ඇහුවොත් එහෙම ඔව් කවුරුත් මේක නිව්වෙත් නැහැ. ආයෙ කෙනෙක් පත්තු කරෙත් නැහැ. මේ ඔයා පත්තු කරපු එක තමයි තාම තියෙන්නේ කියයි. හැබැයි වරුණ බැලුමට ඒ දැල්ල තමයි කියලා පේනවා. හැබැයි ඒකේ අර ක්‍රියාකාරීත්වයට ටිකක් ඇතුළට විමසලා බැලුවොත් එහෙම ඒ දැල්ල හොයන්න දැන් මේ පත්තු කරපු මොහොතේ දැල්ුණ දැල්ල දැන් තියනවද වරුණ? ඒ මොහොතේ දැල්ලට හේතු එකතු වුණා තෙල්, තිරය ආදී දේත් එක්ක. එහෙමයි. එතකොට දැන් මේ තෙල් දැවිලා අවසන් වෙලාද නැද්ද? අවසන් වෙලා. ඒ පත්තු කරන මොහොතේ දැල්ලට බලපාපු තිරය වෙනස් වෙලාද නැද්ද? සියලු හේතුන් වෙනස් වෙලා. සියලු හේතු වෙනස් වෙලා. එහෙනම් මේ දැල්ල වෙනස්ම වෙනවද? එහෙනම් ඒ හේතුන්ගෙන් හටගත්ත ඒ දැල්ල දැන් වෙනස් වෙලා. දැන් හටගන්නේ මේ මොහොත තුලත් තෙල්, තිරය ආදීන් හටගන්න ඒ හේතුන්ගෙන් හටගන්න දැල්ලක්. එහෙමයි. හැබැයි දැල්ල බලාගෙන ඉන්නකොට හිතනවා මේ ඒ දැල්ලමයි. කිසිම වෙනස් වීමක් නැහැ. හිතේ ස්වභාවය අපි අන්න එහෙම තේරුම් ගමු. මේ හිත හේතුන් නිසා හටගන්නවා. ඒ හේතු නැති වෙලා යනකොට ඒ හිත නැති වෙනවා. ඒ හිත නැති වෙනවා. හැබැයි නැති වුණාට අපිට හිතෙනවා නෑ මේ එක දිගට මේක ගලාගෙන යනවනේ කියලා. පහනේ දැල්ලෙන්ම තේරුම් ගන්න දැල්ල මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ මොහොතකට පෙර තිබ්බ දැල්ල නෙමෙයි දැන්පත්තු වෙන්නේ. එහෙමයි. දැල්ල වෙනස් වෙනවා. හැබැයි බලාගෙන ඉන්නකොට හිතෙනවා මේ ඒ දැල්ලමයිනේ කියලා. අපි නිකන් හිතමු මේ දැල්ල යම් තත්පරයක් තියෙනවා අපිට මේ තවත් පහනකට ඒ දැල්ල දෙන ගමන් පෙර පහන දැල්ල මේ පසුව පත්තු වෙන පහනට පත්තු වෙනවා. දැල් වෙනවත් එක්කම පෙර පහන නිවෙනවා. ඒකට ඒක මේකට ආවා කියලා. එක ක්ෂණයකින්ම වෙන දෙයක්. මේක සියුම්ම කියන්නේ හිතන්න මෙහෙන් නිවීමයි මෙහෙන් පත්තු වීම. මෙහෙන් පත්තු වීමත් එක මොහොතේ සිද්ධ වෙනවා. එකටම. ඒ කියන්නේ එකක්වත් පෙරපහු වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට දැන් ඕක දැක්ක ගමන් ඈත ඉඳලා බලද්දි හිතනවා අන්න අරක මේකට ගියාටක් ගාලා. මේ එක්කලා අරක තීච්ච එක තමයි මේකට ආවේ කියලා. ඒකින් මේකට ආවා කියලා කියනකොට
ඒකේ ආభాසෙන් නැතුවත් නෙමෙයි මේක හටගත්තේ. මේ අලුත් දැල්ල හටගත්තේ අර පෙර ආලෝකයේ ආభాසෙ නැතුව කියලා කිව්වොත් එහෙම ඕන කෙනෙක් දන්න අරකේ ආభాසෙන් තමයි. හැබැයි ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒකේ ආభాසෙ තියෙනවා. එහෙමයි. ඒ වගේ සසරෙත් මේ මරණින් මේ විඥානේ බැහැර වෙනවා ඊට පස්සේ විඥානේ බැස ගන්නවා කියනකොට ඒක තේරුම් ගන්න මොහොතින් මොහොත වෙනස් වෙන විඥානේ උපදින මොහොතේ හටගත්ත විඥානේ උනත් මේ රෝහලේදී ඊට පස්සේ තාත්තා අතට ගන්නකොට බබාව අනේ කියලා මේ කොටින්ම අර මේ මව්කුසේ බැසගත්ත තැන උනත් ඉතින් එච්චරනේ මව්කුසේ බැසගත්ත දරුවා නෙමෙයි මව්කුසෙන් බිහි වෙන්නේ එතකොටත් විඥානය වෙනස් වෙලා ඒක හෙරෙක්ලිටස් කිව්වලු එකම ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා. පනින්න බෑ කියලා. බුදුහාමුදුරුවෝ කලෙන් පනින්න කෙනෙක් නෑ කියලා. ඒ වගේ තමයි අපිට සමුගන්න කාල වේලාව ලඟ වෙලා අපි හඳුරන්නේ. බවුන් පැලස සංගරාව පිළිබඳව සිහිපත් කළ යුතු දේවල් තිබෙනවා අපේ හඳුරන්නේ. බවුන් පැලස සංගරාව වර්තමාන දැන් ඊළඟ කලාපයේ බලාපොරොත්තු වෙන්නේ. ඔව් දැන් මේ මාර්තු පෝය සංඝ කලාපයේ දැන් මේ දවස්වල කටයුතු මේ සිදු වෙන්නේ දැන් සමහරව මේ දැන් දෙවනි කලාපයේ හැටියට හිතනවා අර පෙබරවාරි මාසේ පෝයට ආවේ නැහැ කියලා අපිට පැමිණිලි වලට වෙනම අංකයක් තියලා තියෙනවා 0.74යි 0.74 ඔය අංකය ඇවිල්ලා අලුතෙන් සංගරා අවශ්‍යයට තියලා තියෙන අංකය අපි පැමිණිලි වලට තියලා තියෙන අංකයක් වෙනම අදටත් ඒකට හොඳටම මේ පැමිණිලි එනවා මේ 0.70යි 0.70යි ඊට පස්සේ සමා වෙන්න ඕනේ මේ 0.7යි 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 ඊට පස්සේ ඔක්කොම 74 ඒවා තියෙනවා 74 ඒවා තුනක්. එතකොට ඕක පැමිණිලි වලට තියලා තියෙනවා සංගරා ගත්ත අයට තියෙන ඕන ප්‍රශ්නයක් යොමු කරන්න. දැන් මේ දවස්වල ගොඩක් ඕකට පැමිණිලි එනවා මේ තාම පෙබරවාරි කලාපය ආවේ නැහැ කියලා. ඉතින් අපි මේක ද්විමාසික කියලා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. සංගරාවෙත් බලන්න ගහලා තියෙනවා ද්විමාසික. ද්විමාසික ඒ විතරක් නෙවෙයි අපි හැමෝටම ලියුමකුත් එවුවා මම අත්සන් කරපු ඊළඟ කලාපේ මාර්තු කලාප කියලා. හැබැයි මාර්තු කියන්නේ මාර්තු පළවෙනිදා නෙමෙයි මේක පොයෙන් පොයට. පුරවසුලසක පොහේ තමයි මේකේ නිකුත් වෙන දවස්. දෙවෙනි කලාපේ ලබා ගන්න පුළුවන් මේ මාර්තු කලාපේ ඉතින් තාවමත් බවුන් පැලස සංගරාව ලබා ගන්න Tamanට සම්බන්ධ වෙලා නැත්තම් මේ අංකයට ඔබ කෙටි පණිවිඩයකින් දැනුම් දෙන්න 0.74යි 0.74යි 74යි 74 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් හෝ WhatsApp මගින් හෝ ඔබට පණිවිඩයක් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා. වර්ණ මුළු වර්ෂයේ පුරාවටම සියලුම සංගරාවල මුද්‍රණ වියදම් සේවා ගාස්තු සහ තැපැල් ගාස්තු ඔක්කොම සම්පූර්ණම වියදම රුපියල් 1000කොත් රුපියල් 80ක්. 1080යි. ඔව් බලන්න අවුරුද්දටම ඒ ගාන තමයි. දැන් මේකේ වරුණ දැන් මේ වෙලාවේ අලුතෙන් ගත්ත කෙනාට මාර්තු වල ඉඳලා කියන්නේ මේ දෙවෙනි කලාපේ ඉඳලා නෙමෙයි අපේ පළවෙනි කලාපෙත් යවනවා. කියන්නේ ජනවාරි කලාපෙත් එනවා. යවනවා. මොකද මේ ධර්මයේ අකාලිකයි. අපි මේකේ කොටස් වශයෙන් කියලා දෙන්නේ සමහර ලිපි තියෙනවා මේ කොටස් වශයෙන් යන. ඒ නිසා පළවෙනි කලාපෙත් එකතුවෙන්ම යවනවා. ඉතින් ඕනම කෙනෙකුට අදටත් සම්බන්ධ වෙලා අලුතෙන් මේ සංග්‍රහය ලබා ගන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. ඔව් ඔබ කෙටි පණිවිඩයකින් මේ බව තහවුරු කරන්න 0.74යි 0.74 කියන දුරකථන අංකයට සාමාන්‍ය මැසේජ් එකක් එන්න අපි ඒ වගේ මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම WhatsApp හරහාත් එවන්න පුළුවන්. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් අද වැඩසටහනින් සමුගන්න මොහොත නැවතත් ලබන ඉරිදා දවස පුරපසළොස්වක පොහෝ දිනේ ශ්වේත පූජා වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික බලංගොඩ කූරගල දිවාගුහා රජ මහා විහාරස්ථානයේ. ඒ සඳහාත් සීල සමාදාන වැඩසටහනට සමගාමී විශේෂ වැඩසටහන් රාශියක් අන්තර්ගතයි. අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේත් වැඩම කරනවා. ඒ වගේම පූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ, පූජනීය ඔලගනතේ චන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ඇතුළු net රේඩියෝවේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරලා නෙල්ලිකල හාමුදුරන් ගාන ශාසන ආමතින් සිදුවෙන විශේෂ වැඩ කටයුතු රාශියකුත් සමගින් එදිනට පින් පුරන්නට කූරගලට එන්නට අපි ඔබ හැම දිනටම ආරාධනා විද්‍යායකයෝ බලංගොඩට ඇවිල්ලා අහන්න. එහෙම නැත්නම් තොට කල් නැහැ කියලා හිතාගෙන කල් තොට පාරේ එන්න. බලංගොඩ කල් තොට පාරේ. බලංගොඩ කල්තොට පාරේ අතරමැද තමයි කූරගල තිබෙන්නේ. කල්තොටින් ආවහම බලංගොඩට එන්න කලින් තමයි කූරගල හම්බ වෙන්නේ. ඒ නිසා කොහෙන් ආවත් තොට කල් තියෙනවා තව සතියක්. අපි සමුගන්න වැඩසටහනෙන් අපි හාමුදුරන් වහන්සේට නැවත නිදුක් නිරෝගී දීර්ඝායුෂ තුම් ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමි.
අහනෙත් අසපුව සියල් සතගේ දුක දුටුවේ